අපි නම් අපි ඊළඟ පාඩමට තමයි අපිට දැන් move වෙන්න තියෙන්නේ. අද අපි කරන්නේ delivery channels කියන මාතෘකාව යටතේ තමයි අපි සාකච්ඡාව ඉදිරියට ගෙන යන්නේ. අපි පොඩ්ඩක් මෙතනට ආපු විදිය අපි වාණිජ්‍ය බැංකුකරණය ගැන අපි සාකච්ඡා කරමින් ඉන්නේ නේද? ඒතර වාණිජ්‍ය බැංකුකරණය ගැන අපි සාකච්ඡා කරනකොට දැන් කාට හරි කියන්න පුළුවන් මේ අපි වාණිජ්‍ය බැංකුකරණයේ හරය මොකක්ද අපි මේ වාණිජ්‍ය බැංකුකරණය කියන කියලා අපි ඉගෙන ගන්න එකේ ප්‍රධාන හරය මොකක්ද කියලා කාට හරි යෝජනා කරන්න පුළුවන්. මොකද්ද හරය? මයික් එක ඕපන් කරලා කාට හරි කියන්න පුළුවන්ද? හරය තමයි අපි වාණිජ්‍ය බැංකුකරණයෙන් අපි ඉගෙන ගන්නේ ගොඩක් වෙලාවට මේ හරහා බැංකු කටයුතු කොහොමද ව්‍යාපාරයක් විදිහට අපි සංවිධානය කරගන්න කියන එක තමයි මේකේ අපේ මූලික හරය. හරි? බැංකු කටයුතු ව්‍යාපාරයක් විදිහට තමයි මේක අපි කරන්නේ. කිසිම මේක නැත්තම් සහනාධාර හරි චැරිටි එකක් නෙමෙයි. මේක අපි බිස්නස් එකක් කරන්නේ. එතකොට මේ බිස්නස් එක කරලා අපි බැංකුවේ ඉන්නවා කොටස්කරු ඒගොල්ලන්ට දෙන්න ඕනේ අපි දෙන්න ඕනේ ඒගොල්ලන්ගේ ලාභාංශ දෙන්න ඕනේ. සේවකයෝ ඉන්නවා ඒගොල්ලන්ගේ බෝනස් ගෙවන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ගේ ඉන්ක්‍රිමන්ට්ස් ගෙවන්න ඕනේ. ඉතින් මේක ව්‍යාපාරයක් විදිහට අපි කරගෙන ගියොත් තමයි අපිට එහෙම කරන්න පුළුවන්. right? එතකොට දැන් අපි මේ මුලින් පටන් ගත්ත පාඩම අපි බැංකු ක්‍රමයේ විකාශනය යටතේ මම හිතන්නේ අපි එක්තරා සම්දිස්ථානයකට ආවා මුදල් හා නෝට්ටු භාවිතය පිළිබඳව නේද? අපි බාටා ක්‍රමය ඊට පස්සේ මුදල් හා නෝට්ටු භාවිතය දක්වා එක දියුණුවා බැංකු ක්‍රමය. right? එතකොට මේ මුදල් හා නෝට්ටු භාවිතය ආරම්භ කිරීම තමයි මම හිතන්නේ මේ වර්තමාන නවීන බැංකුකරණයේ සම්දිස්ථානය ලෙස මම යෝජනා කරන්නේ මේ මුදල් හා නෝට්ටු මේ සොයා ගැනීම. නැත්නම් ඒ දක්වා දියුණු වීම. අපි දැක්කා ඊට පස්සේ අපි ගිය සැරේ පාඩමකට අපි ඉගෙන ගත්තා දීර්ඝ වශයෙන් මේක මුදල් හා නෝට්ටු ඊට පස්සේ චෙක්පත් මගින් ගෙවීම් සිදු කරන්න නේද? ඊට පස්සේ ඒක වෙනත් ස්ලිප්ස් RTGS SEF නේද? අපි කාඩ් මගින් ගනුදෙනු කරනවා. චෙක්පත් මගින් ගනුදෙනු කරනවා. මේක ඉතාමත් බැංකුවක තවත් සිදුවන ප්‍රධාන කාර්යයක් තමයි මේ ගෙවීම් පියවීම් කාර්යාවලියට සම්බන්ධ වීම. right? તો එක සම්දිස්ථානයක්. ඊට පස්සේ අපි මොකද්ද කරේ? චෙක්පත් ගැන වැඩි ඉගෙන ගත්තා. ඒ වගේම මුදල් අපි ඊළඟට සාකච්ඡාවට භාජනය කරා බැංකුවකින් සිදුවන ප්‍රධාන සේවාවන් මොනවද කියලා. අපි ප්‍රොඩක්ට්ස් මොනවද කියලා ඉගෙන ගත්තා. ඒකෙත් අපි කාණ්ඩ දෙකකට බෙදාගත්තා. ඉතිරි කිරීම ඒ වගේම තැන්පතු ලැබෙන මාර්ගයයි ණය විදියට අපි ආදායම් ලබන මාර්ගයයි අපිට ණය ලබා දෙන්න අතරමැදි ක්‍රියාවලියට අවශ්‍ය කරන තැන්පතුකරුවන්ගේ මුදල් නේද? ඒතර මේ තැන්පතු ලබා ගන්නා ක්‍රමවේදය අපි වෙන වෙනම සාකච්ඡා කරා. කාට හරි ආපහු මම ප්‍රශ්නයක් අහුවොත් එහෙම කාට හරි යෝජනා කරන්න පුළුවන්ද වෙන ව්‍යාපාරවලයි මේ බැංකු ව්‍යාපාරයයි තියෙන ප්‍රධාන වෙනස්කමක් ඔයගොල්ලෝ පරිස්සමෙන් බැලුවොත් එහෙම ඒකේ භාවිතය සම්බන්ධයෙන් ප්‍රධාන වෙනස්කමක් තියෙනවා. කාට හරි පොඩ්ඩක් හිතලා කියන්න පුළුවන්ද මේ ප්‍රධාන වෙනස්කම මොකක්ද කියලා? අපි ගත්තොත් එහෙම අපි සාමාන්‍ය ව්‍යාපාරයක් විදිහට අපි ගත්තොත් එහෙම සුපර් මාකට් එකක්, රීටේල් ෂොප් එකක්, හાર્ඩ්වෙයාර් එකක් ඒ වගේ දෙයක් ගත්තොත් එහෙම ඒකේ මිලදී ගැනීම සහ විකිණීම දී වෙන දෙයි අපේ ඇත්තටම බැංකු ව්‍යාපාරයේදී මිලදී ගැනීමේ සහ විකිණීමේ ක්‍රියාවලියේ ප්‍රධාන වෙනසක්මක් තියෙනවා. ඉතින් වචනවල භාවිතයේ වෙනසක් තියෙන්නේ. නමුත් ඒක අපිට සාමාන්‍ය සාහිත්‍යාන්තිකව වෙනසක් විදිහට අපිට බලන්න පුළුවන්. මේ වගේ පොඩ්ඩක් ඔයගොල්ලන් හිතන්නත් පොඩ්ඩක් බැංකු කරන නැත්නම් අපි මේ පාඩම් කරලා ඔයගොල්ලන් පාස් වෙන්න පුළුවන්. නමුත් පොඩ්ඩක් හිතන්නත් පොඩ්ඩක් පුරුදු වුණොත් එහෙම කියන්න පුළුවන් කාට හරි. කමන්න වැරදුනට උත්සාහයක් දාන්න. එක්කෙනෙක් කියනවා වගකීම්
වගකීමකින් බැඳෙනවා බැංකු ව්‍යාපාරයේදී කියලා. තවත් එක්කෙනෙක් කියනවා බැංකුවේ මුදල් හා පොලිය වෙනත් ආයතනයක බැඳ හා සමාන වෙනවා කියලා. වෙනත් සේවා වෙනවා. right. ගොඩක් ළඟට එනවා මම අපේ මම බලාපොරොත්තු වුණ උත්තරේ අපි ගත්තොත් එimhe සුපර් මාකට් එකක් අපි ගමුකෝ. හරි. ඒකට සීනි අපි තොග එන්න එපා ඒකට නේ. තොග අපි ගබඩාවක තොග තියෙනවා. ඊට පස්සේ ඒකෙන් තමයි ඔය අපි සුපර් මාකට් එකේ බඩු ගන්න යනකොට එක කන්ටේනර්ස් වලට දාලා තියෙනවා. සීනි වෙන්න පුළුවන්, මස් වෙන්න පුළුවන්, පාන් වෙන්න පුළුවන් ඕනම එකක්. එතකොට මේ තොගය ඒ කියන්නේ මේ ගබඩාවට දාන්නේ පාන්නම් අපි තුමු රැස් කරන දැනට පාන්නම් පාන් නේ. අපිට අපි ගන්නකොටත් අපිට හම්බෙන්නේ අපි කතා කරන්නේ භාෂාව මොකද්ද? අපි පාන් ගත්තා කියලා. හරි. සීනිත් ගබඩාවට ආවමත් එක සීනි. අපි ඒක පැකට් එකෙන් ගන්නකොටත් අපි භාවිතා කරන වචනේ සීනි. හරි. මේ බැංකුවල විතරක් මේ වචන භාවිතය පිළිබඳ පොඩි වෙනසක් තියෙනවා. අපි ඕගොල්ලෝ දන්න තැන්පත් කරුවන් අපිට ඕන වෙන්නේ මොකටද? ණය ලබා දෙන්න අවශ්‍ය කරන මුදල් ලබා ගන්න. එතකොට මේ බැංකුව වෙතට මේ එනවනේ සල්ලි ටික. එතකොට අපි ඒකට කියන තැන්පතු කියලා නේ. එතකොට ඒකම අපි ඇවිල්ලා අපි ණය ගන්දුනි කරුවෙක් ඇවිල්ලා ණයක් ලබා දෙනොත් ණයක් කියලා කියනවා. ඔන්න වෙනස. තේරෙනවද? වචන එකම. එතකොට නමුත් අපිට බැංකුව තුලට ලැබෙන්නේත් මුදල්, බැංකුවෙන් එළියට යන්නේත් මුදල්. අපි ව්‍යාපාරයේ මම ඉස්සරන් කිව්වා වගේ අපේ ව්‍යාපාරයේ මුදල් විකුණන්නේ. හරි. ඒත් අපි එදා සාකච්ඡා කරා මුදල් විකුණන එකේ මුදලේ අපි සාමාන්‍යයෙන් සීනි කිලෝ එකක මිල රුපියල් 150ක් නම් 150 කියනවනේ. දැන් අපි වගේ නමුත් ණය සහ පොලි අනුපාත ණය සහ තැන්පතු වලට වෙනම පොලි අනුපාතික දෙකක් තියෙනවානේ. නෝක තමයි අපි ගත්තොත් එහෙම අපිට කතා කරන්න පුළුවන් නැත්නම් සාහිත්‍යාන්තිම සංකල්පීය වශයෙන් වෙනස තමයි මේ වචන භාවිතය. එකම දේ තමයි අපි මිලදී ගන්න. අපි තැන්පත් කරුවන්ගෙන් මිලදී ගන්නවා මේ මුදල්. නේද? එතකොට අපි ඒගොල්ලන් පොලියක් ගෙවනවා. අපි ඒක ණය ගනුදෙනු කරවන්න විකුණනවා. ඒකට අපි පොලිය ආදායමක් ලබනවා. ඕක තමයි අපේ ව්‍යාපාරය. ඉතින් මේ වාණිජ බැංකුකරණය දැන් මම ආවරණය කරපු කොටසේදී මේ ව්‍යාපාරික පදනම ගැන තමයි මගේ ප්‍රධානම සාකච්ඡාව අද වෙනකන් ගලාගෙන ආවේ. මම ඒක පොඩ්ඩක් ඔයගලන්ට ඒත්තු ගන්නත් එක්ක තමයි මේ පොඩි සාකච්ඡාව මේ අද පටන් ගන්නකොටම කරන්නම් කියලා හිතුනේ. දැන් අපි එතකොට මේක අපි ගිය සතියේ අපි තවත් තත්වයකට ආවා බැංකු ආකෘති නේද? බිස්නස් බැංකින් මොඩල්. ඒකෙදි අපි සාකච්ඡා කරපු කාරණේ ඒකේ අපි ප්‍රධාන වශයෙන්ම ඉලක්කගත කරගත්තේ මොකක්ද කියන එක කාට හරි කියන්න පුළුවන්ද? ඒකේ මොකක්ද ප්‍රධාන අරමුණ? මේ වගේ මොඩල් එකක් විදිහට සාකච්ඡා කිරීමේ අරමුණ මොකක්ද? අපි ඒකෙදි සාකච්ඡා කරා සිල්ලර ගනුදෙනු කරුවන් ගැන කතා කරා නේද? ඊට පස්සේ සිල්ලර ගනුදෙනුවන් කර කතා කරා, ආයතනික ගනුදෙනු කරුවන් ගැන කතා කරා නේද? ඊට පස්සේ තවත් අපි කතා කරා තව ඉස්සරහට ගිහිල්ලා තාම මොනවද අපි බිස්නස් බැංකින් මොඩල් යටතේ ඉගෙන ගත්ත දේවල්? පුද්ගලික බැංකුකරණය නේද? තාම මොනවද? අක්වෙරළ බැංකුකරණය, යුනිවර්සල් බැංකින් නැත්නම් අප ජගත් විශ්වීය බැංකුකරණය. ඊට පස්සේ අවසාන වශයෙන් අපි ඉගෙන ගත්තා ගෝලීය නැත්නම් විශ්වීය බැංකුකරණය. අපි අවසාන වශයෙන් මම ඉස්සරන් ඇහුවා ඔයගොල්ලන්ගෙන් ඉස්ලාමීය බැංකුකරණය. මේ හැම එකක්ම හරහා මේ වගේ මොඩල් එක පුළුල් කරගෙන යනකොට අපි මොකද්ද මේකෙන් ව්‍යාපාරයට තියෙන සම්බන්ධය? මම කියන්නේ අපි දැන් ව්‍යාපාරයක් විදිහට මේ කරන්න කියලා. මේ බිස්නස් බැංකින් මොඩලේ හරහා මේ කණ්ඩායම් වැඩි කර ගැනීමේ ප්‍රධාන අරමුණ මොකක්ද? පොඩ්ඩක් හිතලා උත්තරයක් ගෙවන්නකෝ බලන්න. දැන් මේ ගනුදෙනු කාර කණ්ඩායම් නේද අපි කතා කරන්නේ. මගේ උත්තරේ දැන් යනවා දැන් කටින්. මොකද්ද මේකේ ප්‍රධාන අරමුණ? මේ වගේ මොඩලයක් හරහා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දේ මොනවද? අන්න හරි. බැංකින් ඉන්ඩස්ට්‍රි එක ස්ප්‍රෙඩ් කරන්න කියලා කියනවා. ඔව්.
මේක ස්ප්‍රෙඩ් කරන්න කියලා මම හිතන්නේ අදහස් කරේ මේ අපේ කස්ටමර් බේස් එක වැඩි කරගන්න අපි මේ උත්සාහ කරන්නේ. අපිට ඕනේ කෝපරේට් එකේ හයි එන්ඩ් එකේ කස්ටමර්ත් ඕනේ. අපිට ඒ වගේ රීටේල් කස්ටමර්ත් ඕනේ. අපිට මොකද කස්ටමර් ගනුදෙනුකරුවන් වැඩි වෙන්න ඒ ව්‍යාපාරය සාර්ථක වෙනවා. මේ ව්‍යාපාර මොඩලයක් ආකෘතියක් හරහා අපි උත්සාහ කරන්නේ මේ ගනුදෙනුකාර පදනම වැඩි කරන්න. හරි? ඒ අපි ගත්තොත් එimhe ඔයගොල්ලෝ දන්නවා කීල්ස් නැත්නම් ඒ වගේ සුපර් මාකට් වල ලොකු පාකින් ස්පේස් එකක් දාලා තියෙන්නේ මොකටද? ඒගොල්ලන්ට ඇවිල්ලා ඒගොල්ලන්ගේ වාහනේ පාක් කරගෙන Tamanට උමනා කරන භාණ්ඩ මිලදී ගන්න. නමුත් පාකින් ස්පේස් එකක් නැත්නම් අපිට ඒ ගොඩක් භාණ්ඩ විකුණා මේ ලොකු බිලක් දාලා බඩු ගන්න ගනුදෙනුකරුවෙක් අපිට නැති වෙනවා. නේද? එතකොට අපි ඒකේ තියෙනවා මෝටර් බයිසිකල් දාන්න තැනක් තියෙනවා, ත්‍රී වීල් දාන්න තැනක් තියෙනවා, ලොකු ඒරියා එකක් තියෙනවා. අපි ගත්තොත් එහෙම වාහන පාක් කිරීම සඳහා නේද? එතකොට මේක තමයි අපේ ප්‍රධානම අරමුණ මේ බිස්නස් මොඩල් එකක් කරා ගනුදෙනුකාර පදනමක් වැඩි කර ගැනීම තමයි අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ. දැන් අපි අද ඉගෙන ගන්න ඊළඟට ලෑස්ති වෙන්නේ අලෙවි කරන විදි නැත්නම් channels delivery channels ගැන තමයි සාකච්ඡාවට භාජනය කරන්න හදන්නේ. නැත්නම් අපි අදහස් කරගෙන ඉන්නේ. ඒතර මේ delivery channels වල දැන් මොකද්ද මෙතන සිද්ධ වෙන කාරණේ? දැන් අපි දැන් ගනුදෙනුකාර පදනමක් හදාගත්තා, වැඩි කරගත්තා. දැන් ඊළඟට අපි move වෙන්නේ නැත්නම් ඊළඟට යන්න හදන්නේ අපි සාකච්ඡා කරන්න මේ අලෙවි කරන විදි. මේ අලෙවි කරන විදි හරහා මොකද්ද මේ ව්‍යාපාරයට ඇති සම්බන්ධය මොකද්ද? පොඩ්ඩක් හිතන්න බෑ. මම ආසයි ඔයගොල්ලෝ අහගෙන ඉන්නා වගේ මොනවාරි හිතලා මං හිතන එකට සමාන අදහසක් ඔයගොල්ලෝ දරනවා. ඒතකොට මම දන්නවා ඔයගොල්ලොත් මේ පාඩමත් එක්ක එන්ගේජ් වෙලා ඔයගොල්ලෝ හිතනවා මේ මං සාකච්ඡාව කරගෙන යනකොට කියන එක. මොකද්ද මේ අලෙවි කරන විදි? එක තවත් මේ ගනුදෙනුකාර කාණ්ඩායමට මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මේ මොකද මේවා එක්ක ඔයගොල්ලෝ පාඩම් කරනකොට ඔයගොල්ලෝ තේරුමක් ඇතුව ඇයි කියන එක අපි හොඳටම දන්නවා. අපි දැන් ඊළඟට ඔයගොල්ලෝ විභාගයට ලෑස්ති වෙන්න ඕනේ. මම හිතන්නේ මගේ පාඩම ගත්තොත් මේක අවසාන පාඩම. එතකොට ඔයගොල්ලෝ විභාගයට ලෑස්ති වෙන්න මේ ඇයි කියන එක ඔයගොල්ලන් හැම ප්‍රශ්නයකටම උත්තරයක් දෙන්නකොට නිකම්ම කාරණා ටික විතරක් සඳහන් කරන්නේ නැතුව ඇයි ඒකට එහෙම හේතුව කියන එක පාඩම් කරනකොටත් ඔයගොල්ලෝ ඒක හිතාගෙන පාඩම් කරන්න මොකක් හරි කාරණයක් අපි ඉගෙන ගන්නකොට මොකද්ද ඇයි එහෙම අපි කියන්නේ මොකද්ද ඒකට හේතුව කියලා හැමතිස්සෙම අන්න ඒක ඔළුවේ තියාගෙන පාඩම් කරන්න. හරි? එතකොට ඒ වගේම තමයි අපි සාකච්ඡාවක් කරනකොටත් ඉගෙන ගන්නකොටත් ඇයි මොකද්ද මේ හිතේ ඒක කට්ටියට නම ප්‍රශ්නයක් අහන්නේ නේද? රයිට්. මේ අලෙවි කරන විදි මොකද්ද ඒක ව්‍යාපාරයට සම්බන්ධ වෙන ක්‍රමය? සේවා ලබා දීමේ විශේෂාංගීකරණය ශේෂීකරණය වගේ කියන එක. රයිට්. මේකදී අපි උත්සාහ කරන්නේ දැන් අපි දැන් ගනුදෙනුකාර කණ්ඩායම් සම්බන්ධ වුණානේ අපිට රීටේල් කස්ටමර්ස් ලා ඉන්නවා, සිල්ලර ගනුදෙනුකරුවොත් ඉන්නවා, ආයතනික ගනුදෙනුකරුවොත් ඉන්නවා නේද? පුද්ගලික ගනුදෙනුකරුවොත් ඔක්කොමලා ඉන්නවනේ. දැන් මේ අලෙවි කරන ක්‍රම වලින් අපි උත්සාහ කරන්නේ මේ එක එක ගනුදෙනුකරුවන්ට මේ බැංකුවත් එක්ක සම්බන්ධ වීමේ ක්‍රමවේදයන් ප්‍රමාණය වැඩි කරනවා. ඔක තමයි මේකේ තියෙන අපි මේකේදී සාකච්ඡා කරන්න අදහස් කරලා ඉන්නවා ශාඛා පද්ධතිය ගැන. ඊට පස්සේ අපි කතා කරනවා ATM ජාලාව ගැන. ඊට පස්සේ ඉන්ටර්නෙට් බැංකින් ගැන. ඊට පස්සේ අපි තවත් බ්‍රාන්ච්ලස් බැංකින් ගැන නේද? අපි මම කිව්වා ශාඛා රහිත බැංකුකරණයක් එහෙම එකක් තියෙනවා කියලා බැංකුව ලංකාවේ. දැන් ලෝකේ ඉතින් මේ හැම එකක්ම තරහා උත්සාහ කරන්නේ මේ අපිට සම්බන්ධ වෙච්ච ගනුදෙනුකරුවන්ට විවිධ ක්‍රම වලින්. යාට ඇවිල්ලා ශාඛාවට ඇවිල්ලත් ගනුදෙනු කරන්න පුළුවන්. ශාඛාවට එන්න බැරි කට්ටියට ඉන්ටර්නෙට් බැංකින් වලට කැමති කට්ටියට ඒ හරහත් අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට ඉන්ටර්නෙට් බැංකින් දෙන මොබයිල් බැංකින්. ඒක අපි ඉන්ටර්නෙට් බැංකින් මොබයිල් බැංකින් එකට සම්බන්ධ කරලා මොබයිල් බැංකින්. ඒතර ටෙලිෆෝන් බැංකින් කියලා ටිකක් ඉස්සර කටයුත්තක් තිබුණා. දැන් ඉන්ටර්නෙට් බැංකින් ආවත් පස්සේ ඒක ගොඩාක් දුරට ඒවා යල්පන ගිය දේවල් බවට පත් වුණා. දැන් නවීන තාක්ෂණයත් එක්ක යන ඉන්ටර්නෙට් බැංකින් මොබයිල් බැංකින් තමයි කතන්දරේ. ඩිජිටල් කරන්නේ නේද? මේ හැම ඩිජිටල් බැංකුකරණය හරහා උත්සාහ කරන්නේ මේ
මේ ගනුදෙනුකරුවන්ට අපිත් එක්ක දැන් ගනුදෙනුකාර පදනමක් අපි කතා කරන්න ගිය සතියේ ඒ හැම එක්කෙනාටම සම්බන්ධ වෙන්න පුළුවන් ආකාර විවිධාකාර කරලා ඒක ආකාර බහුලයක් ඇති කිරීම තමයි මේකේ අදහස. එතකොට මේ ව්‍යාපාරයක් විදියට දැන් මේක සංක්ෂිප්තයක් විදියට අපිට ගත්තොත් එහෙම ව්‍යාපාරයක් විදියට සාර්ථක වෙන්න නම් මේ අපි අනිවාර්යෙන් මේක බැංකුකරණයට විතර නෙමෙයි ඕනෑම ව්‍යාපාරයකට ඔයගොල්ලෝ හිතලා බැලුවොත් ගනුදෙනුකරුයි ඒ අදාළ ව්‍යාපාරය කරන ආයතනයන් අපේ පැත්තෙන් නම් බැංකුවයි අතර මේ තියෙන ගනුදෙනුකාර සහ ව්‍යාපාරික සම්බන්ධතාවය ගුණාකාර වලින් වෙන තරමට ඒ ව්‍යාපාරය සාර්ථක වෙනවා. ඉතින් මේ දැන් අපි ගනුදෙනුකාර සම්බන්ධ වුණාට පස්සේ අපි තව බහුල විවිධ ක්‍රමවේදයන් සාකච්ඡා කරනවා ඒගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම. ඒතර ඒ ප්‍රමාණය වැඩි වෙන්න ඒ ව්‍යාපාරය සාර්ථක වෙනවා. ඕක තමයි අලෙවිකරණය පිළිබඳව අපි සාකච්ඡාවක් කරොත් එහෙම අලෙවිකරණ විදිවලට අපි ගත්තොත් එහෙම අපිට මූලිකවම මේ පාඩමට එන්නේ ඉස්සෙල්ලා කරන්න පුළුවන් සාකච්ඡාව. අපි බලමු දැන් අද සාකච්ඡාවට. ඒතර අපි මම ඉස්සරන් කිව්වා මොනවද අපි සාකච්ඡා කරන්න මේ සේවා සැපීමේ විදි නැත්නම් ඩිලිවරි channels කියන එකේ අපි ප්‍රධාන වශයෙන්ම ශාඛා ජාලා පද්ධතිය අපි ගත්තොත් එහෙම අපි රාජ්‍ය බැංකු ගත්තොත් එහෙම බැංක් ඔෆ් සිලෝන් නැත්නම් ලංකා බැංකුව සහ මම හිතන්නේ මහජන බැංකුව ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ ශාඛා ජාලා පද්ධතිය ශාඛා කොච්චර විතර තියෙනවා කියලා හිතනවද? බැංක් ඔෆ් සිලෝන් එකටයි පීපල්ස් බැංක් එකටයි මම හිතන්නේ ශාඛා 300කට වැඩි ප්‍රමාණයක් බැංකු ක්ෂේත්‍රයේ තියෙනවා. ඒගොල්ලන්ගේ ශාඛා ප්‍රමාණය. අපි ගත්තොත් එහෙම කමර්ෂල් බැංකුව තවත් 300කට ආසන්න ප්‍රමාණයක් ඒ වගේම HNB බැංකුව, සම්පත් බැංකුව 250 ඒ වවට ශාඛා ප්‍රමාණයක් තියෙනවා. හරි. සාමාන්‍යයෙන් කුඩා බැංකුවකටත් දැන් මම හිතන්නේ ශාඛා 100කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම යූනියන් පෑන් ඒෂියා බැංකුව ඒ වගේ එයින් උඩ බැංකු අපි ගත්තොත් එහෙම NDB, NTB, DFCC ඒ වගේ බැංකු වලට ශාඛා 100කට වඩා තියෙනවා. ඉතින් ඔක තමයි ශාඛා පැත්තෙන් ගත්තොත් එහෙම ශාඛා වලට ගොඩාක් වෙලාවට අනුරූපීව ඒගොල්ලන්ගේ කස්ටමර් බේස් එකක් තියෙනවා. හරි අපි ගත්තොත් එහෙම මම මීට ඉස්සෙල්ලනොත් කිව්වා බැංක් ඔෆ් සිලෝන් එකටයි නැත්නම් පීපල්ස් බැංක් එකටයි අපි ගොඩක් වෙලාවට ගනුදෙනුකරුවන්ට වඩා කොච්චර ගිණුම් තියනවද කියලා තමයි ඒගොල්ලන්ගේ කස්ටමර් බේස් එක ගන්න ක්‍රමවේදය. සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ අපේ ජනගහනය මිලියන 20ක් විතර වුණාට ඒගොල්ලන්ගේ ගිණුනුත් තියෙනවා මම හිතන්නේ මිලියන 10ක් 12ක් විතර. ඒකින් භාගයකට වගේ ගිණුම් ලංකාවේ තියෙන බවක් තමයි එකෙන් පෙන්නුම් කරන්නේ. අපි ගත්තොත් එහෙම කමර්ෂල් බැංකුවට වගේ මිලියන 4.5 හරි වගේ ගිණුම් තියෙනවා. වගේ HNB බැංකුවට මිලියන 3.5 හරි. වගේම සම්පත් බැංකුව මිලියන 3කට ආසන්න, සේලාන් බැංකුව මිලියන 2කට ආසන්න, අනිත් බැංකු සියල්ලම මම හිතන්නේ මිලියනකට වඩා අඩු ප්‍රමාණයක් තමයි ඒගොල්ලන්ගේ ගිණුම් තියෙන්නේ. ඉතින් මේ පිළිබඳ පොඩි ඔයගොල්ලන්ට අදහසක් තියෙන්න ඕනේ. අපි තරංගකාරීත්වය නැත්නම් වෙළඳපොළ කොටස පිළිබඳ සාකච්ඡා කරනවා නම් එක බැංකුවල ඒගොල්ලන් විශාලත්වයෙන් වැඩි වෙන ඒගොල්ලන්ගේ ලාභ ව්‍යාපාරයක් විදිහට ඒගොල්ලන් සාර්ථක කරගැනීමේ හැකියාවත් වැඩි වෙනවා නේද? එතකොට අපි පොඩ්ඩක් මේක තව චුට්ටක් සාකච්ඡාව ඉස්සරහට ගෙනියන්න පුළුවන් නම් එතකොට ඔයගොල්ලන්ට කියන්න පුළුවන්ද කාට හරි දැන් ශාඛාවක් අපි බැංකුවක ශාඛාවක් තෝරගන්නකොට එක්තරා බැංකුවක් අලුතෙන් ඕපන් කරනවා කියලා කියමුකෝ. හරි. අලුතෙන් බැංකු ශාඛාවක් ඕපන් කරන්න ඔයගොල්ලෝ දන්නවා ඇති මහා බැංකුවෙන් විශේෂ අවසරයක් ගන්න ඕනේ ශාඛාවක් එක්තරා ස්ථානයක හරි එක්තරා නගරයක Tamanට උමනා තැනක ඕපන් කරන්න. ඒක සඳහා විශේෂ අවසරයක් මහා බැංකුවෙන් ලබා ගන්න. අපි දුන්නා කියලා හිතමුකෝ. හරි. එතකොට බැංකුවක ශාඛාවක් ආරම්භ කරනකොට මොන වගේ දේවල්ද අපි බාහිරින් බලන්න ඕන? ශාඛා ජාලා පද්ධතිය ගැන අපි ඉගෙන ගන්නකොට මේ වගේ දේවල්
අපි පොඩ්ඩක් දැනුවත් වෙලා ඉන්නේ හොඳයි. මොන වගේ දේවල්ද අපි තුමු ශාකා ජාලා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ ගොඩක් වෙලාවට මෙහෙයුම් අංශය නේද? මේක ගොඩක් වෙලාවට අපි බැංකුවේ ඔයගොල්ලෝ දන්නවා චීෆ් එක්සිකියුටිව් CEO කෙනෙක් ඉන්නවා නේද? ඒ කියන්නේ ප්‍රධාන නිලධාරියා. ඊට පස්සේ ඉන්නවා COO කියලා කෙනෙක් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නේද? ඉතින් මේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිගේ කොටසක් විදිහට තමයි අපිට සාමාන්‍යයෙන් පේන්නේ මේ ශාඛාවක් ඕපන් කරන්න ඒ අවසර ගැනීම සහ ඒ කොහිද ශාඛාව පිහිටවන්නේ ඒ අදාළ ගිවිසුම් ගත වීම අදාළ කණ්ඩායමත් එක්ක පුද්ගලික තැනක නම් අපි මේක ගන්නෙ. එතකොට මේක ගොඩක් වෙලාවට බලන්න ඕනේ සිකියුරිටි එක බලන්න ඕනේ ආරක්ෂාව තියෙනවද කියලා බලන්න ඕනේ නේද? ඊට පරිබාහිරව ගොඩක් වෙලාවට අපිට බලන්න පුළුවන් නම් පහසුවෙන් ගනුදෙනුකරුවන්ට ඇවිල්ලා තමන්ගේ ගනුදෙනු කිරීමේ හැකියාව තියෙන ඉක්මන ඇවිල්ලා ඇතුළට එන්න පුළුවන්. තමන් බයිසිකලෙන් එනවා නම් බයිසිකලයක් පාක් කරලා එන්න පුළුවන් වෙන්න ඕනේ. වාහනයක් එනවා නම් වාහනයක් පාක් කරලා එන්න පුළුවන් වෙන්න ඕනේ. අපි සියලුම මහජනයා ගැවසෙනවා ටවුන් එකේ සෙන්ටර් එකේ තියෙන්න ඕනේ නේද? ටවුන් එකේ කෙළවරකවත් මුල් පටන් ගන්න තැනකවත් අවසන් තැනකවත් නෙමෙයි සාමාන්‍යයෙන් මධ්‍යක තියෙන්න ඕනේ. එතකොට මේ ගනුදෙනු කරුවන්ට පහසුවෙන් එන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා මෙතන ඔයගොල්ලෝ ඊළඟ අදියරේදී මේකේ පාස් වුණාට පස්සේ වාණිජ්‍ය බැංකුකරණේ බැංකින් මාකටිං කියලා කළමනාකරණය කියලාත් අපි ඔයගොල්ලෝ ඉගෙන අලෙවිකරණය පිළිබඳවත් වෙනමම සබ්ජෙක්ට් එකක් තියෙනවා අලෙවිකරණය සහ ඒ අදාළව ඒකෙත් ඔයගොල්ලෝ ඉගෙන ගනි. බැංකුවක ඇත්තටම අපි සපයන් ලබා දෙන සේවාවක්නේ. එතකොට අපි මේ බැංකුව ඇතුළත තත්ත්වයන් අපි AC කරලා තියෙනවා හොඳ ස්ටාෆ් එකක් හොඳට ඒගොල්ලන්ට සලකනවා කස්ටමර්ස්ලාවම හොඳ කස්ටමර් සර්විස් එකක් දෙනවා නේද? හොඳට hina වෙලා කතා කරනවා. එතකොට මේ වගේ දේවල් අපි කස්ටමර් සර්විස් එක කියනවා අපි AC එක නැත්නම් හොඳට සෝෆා එකක් වගේ එකක් තියලා ඒගොල්ලන්ට හොඳට පහසුවෙන් ඉඳගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. හොඳ වටපිටාවක් තියෙනවා, පින්තූර දාලා තියෙනවා නේද? ටීවී එකක් තියෙනවා. මේවා අපි කරන්නේ මේ සේවාවලදී මේ ගොඩක් වෙලාවට අපි පොලේ ගිහිල්ලා ගන්නවා වගේ නෙමෙයි ඇම්බියන්ස් අපි කියන්නේ අපි පරිසරය ඇඟට සනීප ගතිය ඒ වගේ දේවල් සේවා අංශයේදී අපි බැංකු කටයුත්ත සේවාවක් විදිහටනේ සලකන්නේ. භාණ්ඩ අපි ගන්න තැනක් සුපර් මාකට් එකක් ගියත් දැන් මේ වගේ දේවල් තියෙනවා. ඉතින් අපිට සේවාවක් වගේ දෙයක් ලබා ගන්න තැනකට එනකොට මේ අත්‍යවශ්‍ය කාරණා විදිහට මේක දෙකෙන් තමයි මේ ගනුදෙනුකරුවන්ට මේ බැංකුව ඒ ලබා දෙන පහසුවත් එක්ක තමයි බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න ඒ සිතුවිල්ල එන්නේ දිගින් දිගටම. ඒක තමයි මාකටිං වලින් අපි හිර කරගන්න ඕනේ මේ වගේ දේවල් කරලා. ඔයගොල්ලෝ දැක්කොත් එහෙම ඒ වගේම තමයි අපි ස්ටාෆ් එක අඳින යුනිෆෝම් එක නේ. ඒකත් ලක්ෂණයක්. සමහර ඒ බැංකුවල අඳින ඇඳුම් විලාසය, ඒගොල්ලෝ හැසිරෙන විලාසයටත් මේ ගනුදෙනුකරුවන් ආකර්ෂණය වෙනවා. මේ හැම එකෙන්ම අපි ව්‍යාපාරයක් විදියට අපි දැන් ගිය සතියේ කතා කරපු විදියට මොඩලේ ඇතුලේ ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරන විදිය කතා කරා. නමුත් ආවම ගනුදෙනුකරුවා අපි බැංකුව ඇතුලේ තියාගන්නත් දැනගන්න ඕනේ. නැත්නම් කස්ටමර්ස්ලා අපිව හැරදාලා යනවනම් අපි ව්‍යාපාරයක් විදියට සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් මේ ක්‍රමවේදය හරහා මම කියන්න උත්සාහ කරේ අපි බැංකුවක තියෙන තැන, ඒකේ තියෙන අපි දෙන ලබා දෙන පහසුකම්, අපි ලබා දෙන කස්ටමර් සර්විස් එක මේ සියල්ලම වැදගත් වෙනවා අපේ ව්‍යාපාරයක් විදියට කරන්න. right. දැන් ඔක තමයි අපේ මේකේ මම හිතන්නේ ශාඛා ජාලා පද්ධති ගැන ඕගොල්ලෝ මේ විභාගයට උමනා කරන දැන් අපි සාකච්ඡා කරන කාරණා වලට පරිබාහිරව දැනගත යුතු දේ. ඉතින් ඔය මම කියපු දේවල් එක්ක අපි මේ දේවල් සාකච්ඡා කරොත් එimhe ඔයගොල්ලන්ට හොඳට මතක හිටිනවා මේක. අපි මොකද මට දැන් කියන්න තිබුණා ආශාකා ජාලා පද්ධතිය වාසිය අවාසිය කියලා. කෙලින්ම. නමුත් මේකේ මේකට උඩින් තියෙන කතන්දරෙත් එක්ක ඔයගොල්ලන්ට කිව්වම මම හිතනවා ඔයගොල්ලන්ට යම් අවබෝධයක් ඒ වගේම ඔයගොල්ලෝ ඇයි මේක දැනගන්නේ ඕනේ කියන එකත් ඔයගොල්ලන්ට ඔළුවට හේතු වෙයි කියලා මම හිතනවා. අපි සාමාන්‍ය ශාඛා ජාලා පද්ධතියක් ගත්තොත් එහෙම අපි අලෙවිකරණය පැත්තෙන් ගත්තොත් එහෙම තියෙන වාසියක් තමයි ගනුදෙනුකරුවන් හරි කැමති ශාඛාවකට එන්න. බොහොමයක් ගනුදෙනුකරුවන්. හරි. ඒක තමයි අපි ගත්තොත් එහෙම මේ ලංකාව පුරාම ශාඛා ජාලා පද්ධතිය පතුරවා හරන්නේ බැංකුව සියල්ලම උත්සාහ කරන්නේ මොකද බොහොම ගනුදෙනුකරුවන්ගෙන් බොහොමයක්
ඒ ගණයට තමයි බැංකුවට ඇවිල්ලා ඩිපොසිට් එකක් දාලා බැංකුවේ මැනේජර්තුමාට කතා කරලා නැත්නම් අදාළ නිලධාරීන්ට කතා කරලා ඒ කනෙක්ෂන් එක කන්ටැක්ට් එක තියාගන්න තමයි ගොඩාක් දෙනෙක් කැමති. ඒක අපිට අනිත් විකල්ප අපි ඉස්සරහට සාකච්ඡා කරන විකල්ප අලෙවි කරන විදිවලදී නැහැ. ඉතින් මේ ප්‍රධාන වාසියක් තමයි ශාඛා ජාලා පද්ධතිය වල ගනුදෙනුකරුවන්ට මුහුණට මුහුණ බැංකු නිලධාරීන් හමු වීමේ අවස්ථාව ලැබීම වාසියක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඒක වගේම සමහර කාරණා තියෙනවා අපිට ඉන්ටර්නෙට් බැංකින් වලින් කරන්න බැරි සේවාවන් ලබා දෙන්න. හරි. මොකද කස්ටමර් ඔන්බෝඩ් කරන අනිවාර්යයෙන්ම සමහර බැංකුවල නම් දැන් ක්‍රියාත්මක වෙනවා. බොහොමයක් බැංකුවල ගොඩක් ආරක්ෂාව ගැන හිතලා ගනුදෙනුකරුට ගිණුමක් ආරම්භ කිරීමට බැංකුවට අනිවාර්යයෙන්ම එන්න ඕනේ. ගොඩක් බැංකුවල සමහර බැංකු ඊට පරිබාහිර වෙනත් ක්‍රම භාවිතා කරනවා. එන්නේ නැතුවම ඉන්ටර්නෙට් එකකින්ම ගිණුම ඕපන් කරන අවස්ථාවත් අපි දැකලා තියෙනවා. නමුත් බහුල වශයෙන් තාමත් ඒක වැඩි තත්ත්වයකට ඇවිල්ලා නැහැ. මොකද ආරක්ෂාව පැත්තෙන් ගත්තම ටිකක් ඒ ආරක්ෂාවට හොඳ නැති ඉන්නේ. නමුත් සියලුම බැංකු සේවා එක් ස්ථානයකින් සපවා ගැනීම හැකියාව තියෙන. ඒක කියන්නේ මුදල් තැන්පතු කිරීම, ගිණුමක් ආරම්භ කිරීම පටන් ගමු. ගිණුමක් ආරම්භ කිරීම, මුදල් තැන්පතු කිරීම, ණයක් ලබා ගැනීම. අපි ඉස්සරහ කිව්වා එක ගිණුමකින් තව ගිණුමකට මුදල් මාරු කිරීම නේද? මේ වගේ පිටරටක ආනයන කටයුත්තකට අදාළ ඒ මුදල් අන්තර්ජාතික ගනුදෙනු සඳහා කිරීම, අපි ඩොලර් විකිණීම, මිලදී ගැනීම, මේ වගේ සියලුම ගනුදෙනු කරන්නව නම් ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම ශාඛාවකට එන්න ඕනේ. එතකොට ෆුල් රේන්ජ් එකේම සර්විසස් ලබා ගන්න ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ශාඛාවක් වෙතට පැමිණීමේ අවශ්‍යතාවය තියෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා ගනුදෙනුකරුවන්ටදී ගැටලු ඉදිරිපත් කිරීම ශනික විසඳුම් ලබා දීම. ගොඩක් කලාවට ඉන්ටර්නෙට් බැංකින් හරි ඔයගොල්ලන් කෝල් සෙන්ටර් එකට කතා කරාම ඔයගොල්ලන් දන්නවා සමහර අපි කොච්චර කිව්වත් කෝල් සෙන්ටර් එකේ සමහරලාට ආන්සර් කරන්න නැති අවස්ථාවල් තියෙනවා. තමන්ගේ ගැටලුව විසඳා ගැනීමට හැකියාවක් නැහැ. නමුත් බැංකුවක ශාඛාවකට ගියා නම් මොකද වෙන්නේ? ඒකට උත්තර දෙන්න කළමනාකාරතුමා හරි ඉන්නවා. ගිහිල්ලා බැරි වුණොත් එයාව හරි අල්ල ගන්න පුළුවන්. නේද? නිලධාරීතුමාට බැරි වුණොත්. ඉතින් අපිට ගනුදෙනුකරුවන්ට සියලුම ගැටලු निराකරණය කරගැනීමට නම් අනිවාර්යයෙන්ම අපිට මේ විදියට ශාඛාවකට යන්න ඕනේ. ඒක ශාඛාවක් බැංකු ශාඛා ජාලා පද්ධතියක් තිබීමේ තවත් වාසියක් විදිහට ඒක සලකන්න පුළුවන්. ඊට අමතරව දැන් මධ්‍යගත පද්ධතියක් ඇති වෙලා තියෙනවා. මධ්‍යගත පද්ධතිය කියන එක මම තව ස්වල්ප මොහොතකින් කියන්න. මේ මධ්‍යගත පද්ධතිය හරහා තමයි අපිට මේ අනිකුත් සේවාවන් ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මම සුළු මොහොතකින් මේ අපි ආවාස ටික සාකච්ඡා කරලා මධ්‍යගත පද්ධතිය ගැන පොඩි විස්තරයක් කරන්න. එතකොට අපි බැංකු ශාඛාවක් පවත්වා ගන්නකොට මොකක්ද තියෙන්නේ අපිට අවාසිය? අපි එතකොට අපි ඉස්සලං සාකච්ඡා කරා වගේ හොඳ නගරයේ ප්‍රධාන පෙළේ මධ්‍යගත තැනක තියාගන්න ශාඛාවක් ලබා ගන්න. ඒතර මේක අපි කාරණා දෙකකින් අපිට එක්ක මේක කුලී පදනම මත ගන්න පුළුවන්. නැත්නම් අපිට ලෑන්ඩ් එකක් අරගෙන බැංකුවටම අයිති ප්‍රොපර්ටි එකක් විදිහට ඩෙවලොප් කරන්න පුළුවන්. දීපලක් විදිහට ඩෙවලොප් කරන්න පුළුවන්. මේ දෙකින් ඕනම ක්‍රමයකට ගියොත් ශාඛාවක් ආරම්භ කරනවා කියන්නේ ඉතාමත් පිරිවැය අධික ක්‍රියාවලියක්. අපි ඉඩමක් නගරේ මැද ගන්නවා කියන්නේ පර්ච් එකක් කොච්චරද කියලා ඔයගොල්ලෝ දන්නවා. හරි. ඒ වගේම වගේ සුපිරි ගොඩනැගිල්ලක් හදන්නත් ඕනේ. කොච්චරක් වියදම් යනවද කියලා දන්නවා. ඒ වගේම තමයි අපි කුලියට ගන්නවා නම් ඒ කුලියට දෙන ඒ මහත්මයා හරි මහත්මිය හරි තමන්ගේ තන හොඳ තැනක තියෙන නම් අනිවාර්යයෙන්ම ඒකේ රෙන්ට් එක වැඩි කරනවා නේද? සාමාන්‍ය නගරයක අපි කොළඹට ළඟ තියෙන අපි කියන අදාසන්න නගරයක අනිවාර්යයෙන්ම රෙන්ට් එක ලක්ෂ 5කට වගේ ආසන්න ප්‍රමාණයක තියෙනවා. මාසෙකට ලක්ෂ 5ක් විතර රෙන්ට් එක ගෙවන්නේ. හරි. ඊට ටිකක් ඈතට යනකොට ලක්ෂ 2මාර 3 ඒ වගේ ගන්නවා. අපි කොළඹට ආසන්න වෙන්න සමහරවිට ලක්ෂ 10ක්වත් රෙන්ට් එක ගෙවන්න ඕනේ. මේ කුලී පදනම මත අපි ඉන්නවා. ඉතින් මේක ඉතාමත් පිරිවැය අධික ක්‍රියාවලියක් කියලා ඔයගොල්ලන්ට තේරෙනවා. ඉතින් ශාඛාවක් දාන එකේ අවාසිය තමයි ඒකේ තියෙන පිරිවැය. ඒ වගේම අපිට ස්ථිර පුහුණු සේවක මණ්ඩලයක් පවත්වාගෙන යාම සිදු වෙනවා. අපි බ්‍රාන්ච් එකක් දාලා නිකන් තියන්න බෑනේ. ඔලු ගෙඩි ටිකක් දාන්න බෑ. ඒකට ස්ටාෆ් එකක් නැත්නම් කාර්ය මණ්ඩලයක් අනියුක්ත කරන්න ඕනේ. ඒතර මේ කාර්ය මණ්ඩලයක් අනියුක්ත කරනවා කියන්නේ ඒකත්
ඒගොල්ලන්ගේ සේවක මණ්ඩලයේ පරිණඩි, ඒගොල්ලන්ගේ වෙනත් තීමනා ඒවා ඔක්කොම ලබා දෙන්න ඕනේ. ඒතර ඒගොල්ලන්ට අවශ්‍ය කරන work stations ඉන්න ස්ථාන හදන්න ඕනේ. ඒ වගේ පහසුකම් ලබා දෙන්න ඕනේ. ඒ ඔක්කොන්ටම තාමත් වියදම්කාරී තත්ත්වයක්. ඉතින් ඕක තමයි. ඉතින් මේ වියදම දරන්න වෙනවා බැංකුවක් තියෙනවා නම් මේක දාන්න වෙනවා. නමුත් අපි අනිත් කරුණු වලට සාපේක්ෂව ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් වියදම්කාරී තත්ත්වයක් කියලා අපිට කියන්න පුළුවන්. right. මොනවාරි ගැටලුවක් තියෙනවද අපි මේ කෝ බැංකින් ගැන මම නැත්තම් මධ්‍යගත පද්ධතිය ගැන විස්තර කරනවා කියලා කිව්වා. ඊට ඉස්සෙල්ලා අපි දැන් කතා කරපු ශාඛා ජාලා පද්ධති ගැන ඔයගලන්ට දැන් කුකුසක් මම කොහොම ඇයි කියලා අහන්න කියලා කිව්වනේ නේද? මොනවා හරි තේරෙන යමක් තියෙනවා නම් අහන්න පුළුවන්. තප්පර කීපයක් දෙන්න. අපි මධ්‍යගත පද්ධතිය කියන එක අපි සාකච්ඡා කරමු. මම කියලා තියෙන අපි සමහර දේවල් ඔයගලන්ට පොඩ ලියා ගන්න වෙනවා මේ සියලුම දේවල් අපේ ප්‍රසන්ටේෂන් එකේ නැති ඇති. සමහර දේවල් ඔයගලන්ට පොඩ තමන්ගේ ගාව කොලයක් තියාගන්න ලියා ගන්න එක හොඳයි කියලා මම යෝජනා කරනවා. මම හිතනවා ඔයගොල්ලෝ ඒකට අනුගත වෙලා ඉන්නවා ඇති කියලා. right. එතකොට මේ මධ්‍යගත පද්ධතියක් කියලා අපි සාකච්ඡා කරන්නේ ඔයගොල්ලන් පොඩි කාලේ දන්නේ නැතුවද ඉස්සලන් හිටපුනේ බැංකු සියල්ලම ඒ අදාළ ශාඛාවේ ගනුදෙනු කරුවන්. අපි හිතමු ඒක හොරණ ශාඛාව නම් ඒක හොරණ පැත්තේ ඉන්න කට්ටිය හොරණ ශාඛාවේ ගනුදෙනු කරුවන්. බැංකුවේ ගනුදෙනු කරුවන් උනේ නැහැ. හරි. ඉතින් ඒකට ඇවිල්ලා ගනුදෙනුවක් කරන්න ඕන නම් ටෝකන් එකක් අරගෙන පොඩ්ඩක් ඉඳගෙන ඉඳලා ඊට පස්සේ ඒකෙන් ඊටමත් නිල්ධාරී මහත්තයන් පොඩ්ඩක් බෙල් එකක් නාද කරලා තමයි අපි ගෙන්න ගන්නේ. නැත්නම් ඔයගොල්ලන්ගේ පරම්පරාවේ කට්ටිය එහෙම බැංකු කරණයක් දැකලා නැතුව ඇති. හරි. නමුත් ඒකට හේතුව ඔයගොල්ලන්ගේ කාලේ මේ මධ්‍යගත පද්ධතිය හඳුන්වලා දීලා තිබුණේ. මේ බැංකු කරණය ශාඛාවක ගනුදෙනු කරුවෙකු ඉඳන් මුළු බැංකුවේම ගනුදෙනු කරුවන් බවට පත් කරන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ බැංකුවටම මධ්‍යගත පද්ධතියක් සකස් කිරීම හරහා. මේක තොරතුරු තාක්ෂණය හරහා. හරි. CIF කියනවනේ අපි කස්ටමර් අයිඩෙන්ටිෆිකේෂන් එකක් ගන්න ඕනේ හැම එක්කෙනාටම නේද? මේ හැම එක්කෙනාම මේ කස්ටමර්ස්ලා බැංකුවේම සියලුම ගනුදෙනු කරවන්නේ අපි මධ්‍යගත පද්ධතියකට සම්බන්ධ වීම හරහා තමයි අපිට පුළුවන් වෙලා තියෙන්නේ ඒ කස්ටමර් අයිඩෙන්ටිෆිකේෂන් එකක් දීලා ඒ අවශ්‍ය කරන තොරතුරු ටික දැම්මට පස්සේ මේක අපේ මධ්‍යගත පද්ධතියට සම්බන්ධ වෙනවා. එතකොට මේ සියලුම ගනුදෙනු කරුවන්ට තැන්පතුවක් පහසුවෙන් තැන්පතු කිරීමත් ඒ වගේම මුදල් ලබා ගැනීමත් ඕනෑම ශාඛාවකින් ඒ සේවාව ලබා ගැනීමට හැකි වෙන පරිදි මේවා සේවාව පුළුල්ුනේ මේ මධ්‍යගත පද්ධතිය හරහා. මේ හරහා අපිට පුළුවන් වෙලා තියෙනවා ඕනෑම බැංකුවකින් ශාඛාවකින් අපේ පාස්බුක් එක අප්ඩේට් කරන්න. අපි ගනුදෙනුවක් කරාම ඒක ඒ වෙලාවෙම ඒ ගනුදෙනු මධ්‍යගත පද්ධතිය අප්ඩේට් වෙනවා. ඒ වගේම ඒක එක වාසියක්. ඒ වගේම මේ මධ්‍යගත පද්ධතිය හරහා තමයි අපිට MIS එකක්. ඒ කියන්නේ තොරතුරු මේ බැංකු කළමනාකරණයට අවශ්‍ය කරනවා මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් කළමනාකරණයට අවශ්‍ය කරන තොරතුරු ලබා ගැනීමටත් මේ මධ්‍යගත පද්ධතිය අපිට යොදා ගන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම තැන්පතු පැත්තෙන් ගත්තොත් එහෙම මේ මාසේ එන මාසේ පරිණත වෙන තියෙන තැන්පතු මොනවද කියලා අපිට මධ්‍යගත පද්ධතියෙන් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. පසුගිය මාසේ කොච්චරක account open වුණාද කියලා බලන්න පුළුවන් මධ්‍යගත පද්ධතිය හරහා. නේද? එක ගිණුම්කරුවෙකුගේ ගිණුම් වාර්තා ලබා ගැනීම හැකියාවක් තියෙන මේ මධ්‍යගත පද්ධතිය. මේ පද්ධතිය හරහා තමයි අපිට මේ සේවාව අනිවාර්යයෙන්ම ලැබෙන්නේ. එතකොට මේ මධ්‍යගත පද්ධතියේ දිගුවක් විදිහට තමයි මම හිතන්නේ බැංකු ඔයගොල්ලෝ දන්නවා දැන් බැංකු ATM යන්ත්‍ර හරහා PayPal වලින් බැංකු සම්බන්ධ කරගෙන එක බැංකුවක ගනුදෙනු කරුවට වෙන බැංකුවකට අයිති ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීම හැකියාවක් ලැබිලා තියෙනවා. මේ හැකියාව ලැබිලා තියෙන ප්‍රධාන හේතුව මේ විදිහට තොරතුරු තාක්ෂණ වේදේ හරහා මේ අපිට මධ්‍යගත පද්ධතියක් හරහා බැංකු සියලුම කටයුතු සිදු කිරීම. එතකොට මේ මධ්‍යගත පද්ධති එක බැංකුවක තවත් බැංකුවක ඒ අවශ්‍ය කරන තොරතුරු තාක්ෂණ ක්‍රමවේදයන්ට අනුව එකතු වීම හරහා තමයි අපිට මේ එක ගනුදෙනු කරුවෙක්ට වෙනත් ඕනෑම බැංකුවකින් ගනුදෙනු තමන්ගේ මුදල් ලබා ගැනීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. හරි. ඔක තමයි මධ්‍යගත පද්ධතිය පිළිබඳව අපිට සාකච්ඡා කරන්න පුළුවන් නම් කරන්න පුළුවන්. දැන් මේ මධ්‍යගත පද්ධතිය මම ඉස්සරහ කියපු අද තියෙන දියුණුව ඩිජිටල් බැංකුකරණය. නැත්නම් ATM
යන්ත්‍ර එතකොට ඉන්ටර්නෙට් බැංකින් මේ සියල්ලම අපිට හැකියාවක් බවට පත් වෙලා තියෙන්නේ මේ මධ්‍යගත පද්ධතියෙන්. නැත්නම් මේ ඩිජිටල් තාක්ෂණය නැත්නම් ඩිජිටල් බැංකුකරණයේ සිහිනයක් වෙනවා. අපි අර එදා වගේ ශාඛාවකට අයිති බැංකු ශාඛාවක බැංකු ගනුදෙනුකරුවෙක් වුණා නම් තාමත් අපිට මේ දේවල් අපිට කතා කරන්න අද අවස්ථාව ලැබෙන්නේ නැහැ. එතකොට ඒක බිඳගෙන මේ මධ්‍යගත පද්ධතියක් ඇතිවීම හරහා තමයි මේ ගනුදෙනු ක්‍රම නැත්නම් අපේ පද්ධතිය කෝ බැංකින් සිස්ටම් නැත්නම් මධ්‍යගත පද්ධතිය කරා සිදුවීම හරහා තමයි අපිට මේ ඩිජිටල් බැංකුකරණය පිළිබඳව අපිට සාකච්ඡාවක් කරන්න අද හැකියාව ලැබිලා තියෙනවා. right පැහැදිලිද? මොනවාරි ගැටලුවක් තියෙනවද? right අපි ඊළඟට මම හිතන්නේ මූව් වෙන්න ඉන්නේ ඊළඟ කාරණය මොකක්ද කියලා බලමු. right ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය නේද? අපි හැපතින් තියෙන පොඩි ටෙලර් යන්ත්‍රයකුත් ඔයගොල්ලෝ දැකලා තියෙනවා. හරි 24 පැය පුරා වැඩ කරන ටෙලර් යන්ත්‍ර. එතකොට මේකේ ඔයගොල්ලෝ මම කිව්වා මේ මධ්‍යගත පද්ධතිය හින්දා තමයි මේ අපි දැන් ඊළඟට කතා කරන සියලුම අලෙවි කරන ක්‍රමවේදයන් අපිට ඇතිලා තියෙන්නේ මේ මධ්‍යගත පද්ධතිය හරහා. එතකොට මේකේ දැන් අපි මතකයි අපි ඉස්සලම්ම ATM යන්ත්‍ර හරහා අපිට මුදල් ආපසු ලබා ගැනීම තමයි කරන්න පුළුවන් වුනේ. දැන් අපි ඒ තත්ත්වෙ දියුණු වෙලා තියෙනවා. මුදල් තැන්පත් කරන්න පුළුවන්. ඒ වගේම චෙක්පත් තැන්පත් කරන්න පුළුවන්. ඒ වගේ විවිධ පුළුල් පරාසයක ගනුදෙනු කිරීම දක්වා මේක දියුණු වෙලා තියෙනවා. දැන් ඔයගලන්ට පැහැදිලි නැති මහ බැංකුවත් ඔයගොල්ලෝ බැංකුවල වාණිජ්‍ය බැංකුවල දැන්ට වැඩ කරනවා නම් මහ බැංකුවත් දැන් මම හිතන්නේ මේ අවුරුද්දේ පටන් ගත්තා මම හිතන්නේ ගනුදෙනු මේ නෝට්ටු මුදල් හා නෝට්ටු වලින් පරිබාහිරව සිදු කිරීම සඳහා ඒ කියන්නේ මේ විකල්ප මාර්ග ගනුදෙනු සඳහා භාවිතා කිරීම සඳහා ලොකු තල්ලුවක් මහ බැංකුවනුත් විශේෂ ව්‍යාපෘතියක් මගින් දැන් සිදු කරනවා. ඉතින් මේක පොත ගොඩක් මුදල් හා නෝට්ටු හරහාම සංසරණ වීම මේ අපි මේකට කියන hard currencies කියලා. ඒක අවදානම්කාරී. අනිත් එක මහ බැංකුවෙන් ගත්ත පැත්තෙන් ගත්තත් වියදම්කාරී වැඩක්. ඉතින් මොකද මුදල් නෝට්ටු අච්චු ගහන්න ඕනේ ඒකත් වියදමක් නේද? අපිට මේකම එක තැන එක බැංකුවකින් ඉඳන් අනිත් බැංකුවකට සල්ලි අරගෙන අනිත් පැත්තට දානවට වඩා තව ගනුදෙනු කරුවෙකින් තව ගනුදෙනු අපි එදා කතා කරපු විදියට ගිණුමෙන් ගිණුමකට මාරු කිරීමේ හැකියාවක් තියෙනවා. එකම සිද්ධියන වෙලා තියෙන්නේ නේද? එතකොට මේක පිරිවැයක් දරාගෙන රටට වියදමක් කරගෙන මේක කරනවට වඩා මහා බැංකුව රජ වෙනුවෙන් ඉදිරිපත් වෙලා මේ විකල්ප ගෙවීම් ක්‍රමයන් විශේෂයෙන්ම ඒ සඳහා බැංකුත් ඒ වගේම ගනුදෙනුකරුවනුත් ඒ සඳහා උනන්දු කිරීම සඳහා විශාල කාර්යභාරයක් මේ දවස්වල කරගෙන යනවා. ඉතින් ඒ සියල්ලටම මම හිතන්නේ ඔයගොල්ලන්ටත් දායක වෙන්න අවස්ථාවක් ලැබෙනවා. අපි ඒකත් එක්ක අපි ගත්තොත් එහෙම දැන් මේ ටෙලර් යන්ත්‍ර නැත්නම් අපි ඉදිරියෙන් සාකච්ඡා කරන සියලුම ක්‍රමවේද බැංකු වලට අද මේ ලක්ෂරි එකක් නෙමෙයි. ඒ කියන්නේ මේක නිකන් අර හයිෆයි එකට කරන දෙයක් නෙමෙයි අද. අද බැංකු කරන්නේ තරංකාරීත්වය ගත්තොත් එහෙම මේක මේ වගේ සේවාවන් ලබා දීම මේක නැතුවම බැරි දේවල්. මේවා නැත්තම් බැංකු කරන එක ඒගොල්ලන්ට ඉන්න බෑ. හරි. ඒත් මේක අද තත්ත්වයේ හැටියට ඒක කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එකක් නෙමෙයි. කියන්නේ තරංකාරයට තියෙන වාසිදායකී තත්ත්වයක් නෙමෙයි. මේක අනිවාර්යයෙන්ම ඒගොල්ලන් තියෙන්න ඕනේ බැංකු කරන්නේ යෙදෙනවා. ඒක තමයි අද ඔයගොල්ලෝ බැලුවොත් එම් බැලුව හැමතැනම වගේ ATM යන්ත්‍ර හැම බැංකුවෙම ක්‍රියාත්මක කරනවා. ටීවී එක ගත්තොත් එම ඇඩ්ස් යනවා ඩිජිටල් බැංකුකරණය සම්බන්ධයෙන් ගොඩක් මොකද මේවත් ඔක්කොම සම්බන්ධ කරගත්තොත් තමයි අපිට ගනුදෙනු කරුවන් අපිත් එක්ක තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. හරි. එකත් එක්ක අපි විභාගයේ පැත්තෙන් අපි මොනවද දැනගන්න ඕනේ කියලා බලමු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් සම්බන්ධයෙන්. එතකොට මේක නම්‍යශීලී සේවයක්. අපි විභාගෙට ලියනකොට කතන්දර ලියලා බෑනේ අපි කෙලින් උත්තරේ ලියන්න ඕනේ මොකක්ද තියෙන වාසියක් කියලා කිව්වොත් එහෙම ස්වයංක්‍රීය අපි ඉස්සෙල්ලා අපි කතා කරා ශාඛා ජාලාවල වාසි මොනවද කියලා නේද? ගණිත කරන මොහොනට මොහොන සමු වෙන්න පුළුවන්. මේකේ තියෙන වාසිය තමයි නම්‍යශීලී සේවය. පැය 24 පුරා දවස් 7 මම රට කියන කෑල්ල කපලා දාන්න පොඩි වැරදීමක් තියෙන විතර. පැය 24 දවස් 7ෙම
ඒ කියන්නේ දවස් 365ම ගනුදෙනු කිරීමේ හැකියාවක් තියෙනවා නේද? අපිට ඒක තමයි ගනුදෙනුකරුවන්ගේ කාලසටහනකට අනුව ගනුදෙනු කිරීමේ හැකියාව තියෙනවා. ඒගොල්ලන්ට අර 9 ඉඳන් 3:00 වෙනකන් ගනුදෙනු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලන්ට මුදලක් තව ගිණුමකින් තව ගිණුමකට මාරු කරන්න නම් ඒක පුළුවන් ඒගොල්ලන්ට හැන්දෑව කරන්න ඕන හැන්දෑව කරන්න. ඒක ඉස්සල වගේ ශාකාවකට යන්න අනිවාර්යෙන් 9 ඉඳන් 3:00 යන්න ඕනේ. එහෙම දෙයක් දැන් නැහැ. ඒකට ඒගොල්ලන්ට තමන්ගේ බැංකුවල සේවාව ලබා ගැනීම හැකියාවක් තියෙනවා නම්‍යශීලීව. ඒ වගේම අපිට ගනුදෙනුකරුවන්ට පුළුවන් මේ සේවාව ලබා ගන්න තමන්ගේ කාලසටහනකට. ඉතින් කාලය ඉතුරු වෙනවා තමන්ට තමන්ගේ අවශ්‍ය කටයුතු අනිකුත් කටයුතු වල බාධාකින් කරොත්තරෝ සිදු කරගන්න පුළුවන්. මේ වගේ දේවල් තමයි අපිට තියෙන ප්‍රධාන වාසි විදියට සලකන්න පුළුවන්. ඉතින් මේ වාසි සහ සේවාවන් පටලවා ගන්න නරකයි. අපි ඉස්සෙල්ලන් කිව්වා ශාඛාවකට යන්න ඕන කියලා සියලුම සේවාවන් ලබා ගන්න. අපි ගත්තොත් එහෙම ගොඩක් සේවාවන් මෙතනින් ලබා ගන්න පුළුවන්. ශේෂ පිරික්සීම නේද? කෙටි ගිණුම් වාර්තා ලබා ගැනීම නේද? සමරි ස්ටේට්මන්ට් එකක් ලබා ගන්න පුළුවන්. එතකොට මුදල් මාරු කර යැවීම, එක ගිණුමකින් නම් තවත් ගිණුමකට මුදල් මාරු කර යැවීම, බිල්පත් ගෙවීම නේද? එතකොට බිල්පත් ගෙවන්න පුළුවන් අපිට අපේ ATM යන්ත්‍රය හරහා. මුදල් ආපසු ලබා ගැනීම, දැන් මම කිව්වා මුදල් තැන්පත් කිරීම දක්වාම ATM යන්ත්‍ර දියුණු වෙලා තියෙන. CDM එකක් ගත්තොත් එහෙම ඒ වගේ තත්වයකට දියුණු වෙලා තියෙනවා. තවත් චෙක්පත් තැන්පත් කරන මැෂින්ස් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් වලට ගෙවීම් කරන්න වෙනමම මැෂින්ස් ඇවිල්ලා තියෙනවා නේද? ඉතින් මේකෙදි ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති මේ වගේ අලුත් තාක්ෂණයක් ආරම්භ කරනකොට අනාගතයේදී අලුත් දෙයක් ආරම්භ කරනකොට යම්කිසි සේවක මණ්ඩලයේ එක්කෙනෙක් මේ ගනුදෙනුකරුවන්ට පොඩ්ඩක් මඟ පෙන්වන්න එතන ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ පුරුදු වුණාට පස්සේ යම් කාලෙකින් ඒගොල්ලන්ටම කරගෙන යන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ ක්‍රෙඩිට් කාඩ් පේමන්ට්ස් අපි ගත්තොත් එහෙම ශාඛාවක් ගත්තොත් එහෙම පොලිමේ ඉන්න එපේ. නමුත් ඒක පොලිමේ ඉල්ල කරන්න තරම් ගනුදෙනුවක් නෙවෙයි, පොඩි ගනුදෙනුවක් වෙන්නේ. ඉතින් ඒකට බැංකු මේ මැෂින්ස් හයි කරා. ඉතින් මුලින්ම ගනුදෙනුකරුවන් ඒත් පොලිමේ ඉන්න බැලුවා. ඉතින් ඒකට හේතුව අරයා කම්ෆර්ටබල් නෑ. ඒ කියන්නේ එයා ටිකක් මේ අලුත් තාක්ෂණයට මේක ගිහිල්ලා කරලා වැරදිනොත් කියලා බයයි. මොකද තවත් පොලිමේ ඉන්න කට්ටියත් බලාගෙන ඉන්නවනේ නේද? ඉතින් ඒගොල්ලොන් මම දැකලා තිබුණා ගොඩක් බැංකු. ඒතකොට මේ ගනුදෙනු කිරීම සඳහා ඒ ගනුදෙනු කරන ගනුදෙනුකරුවන්ට උදව් කිරීමට අලුත් ස්ටාෆ් එකේ අලුත් එක්කෙනෙක් එකට යොදවලා තිබුණා ඒගොල්ලන්ට උදව් කරන්න. මෙතන ඒ හරහා ඒගොල්ලොන් පුරුදු වුණා. ඉතින් පුරුදු වීම හරහා ඒ ගනුදෙනුකරුවන්ට ඒ සේවාව දිගින් දිගටම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. right? right. ඔක තමයි තත්ත්වය. අපේ ශශික කියලා අපේ කෙනෙක් අහනවා ඒත් හැම බැංකු ශාඛාවකම නෑ නේද සර් ATM එකක්. එකෙන් කෑෂ් ඩිපොසිට් කරන ෆැසිලිටි එක. ඔව්. ඒක හැම ශාඛාවකම නෑ. දැන් අපි එක එක බැංකුවල අපි මම හිතන්නේ මේ ෆැසිලිටි එක ගැන කතා කරනවා නම් අපිට අමතක කරන්න බැරි බැංකුව තමයි පීපල්ස් බැංක් නේද? ඒගොල්ලෝ තමයි ඉස්සෙල්ලාම මේ ස්පේස් එකක් හැදුවේ ගනුදෙනුකරුවන්ට වෙනමම ඩිපොසිට් මැෂින්ස් දාලා ඒගොල්ලන්ගේ බිල් ගෙවන්න වෙනමම ඒරියා එකක් විදියට මාකටිං වලින් පෞගේ දැන් අවුරුදු 2-3කට වගේ කලින් ඒගොල්ලෝ මේක විශේෂ ව්‍යාපෘතියක් කරා. ඒකේ සාර්ථකත්වය එක්ක තමයි අනිත් බැංකු මේක පටන් ගත්තේ. ඔව් හැම ශාඛාවකම නැහැ. නමුත් මම හිතන්නේ ATM යන්ත්‍රයන් නම් මම දැනුවත් නම් ගොඩක් ශාඛාවල තියෙනවා. නමුත් කෑෂ් ඩිපොසිට් කිරීමේ හැකියාව හැම ATM යන්ත්‍රයක නැහැ. ඒක විශේෂිත වූ ස්ථානවල තමයි ඒක ඩිපොසිට් කිරීමේ හැකියාව තියෙනවා. ඒකයි කිව්වේ තැන්පත් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ඒක යම් යම් සීමා සහිත ATM යන්ත්‍ර වලින් විතරයි පුළුවන්. මොකද ඒක ටිකක් වේදන්කාරී. මොකද ATM යන්ත්‍රයක් ඔයගොල්ලෝ ගත්තොත් එහෙම ඒකත් ව්‍යාපාරයක් නේ. අපි බැංකුවේ කරන්නේ. බැංකුව බලනවා අපිට ඒ ශාඛාවට මේ ආපසු ගන්න කට්ටිය ගනුදෙනුකරුවන් කොච්චර විතර ඉන්නවද කියලා. ඒකට අවශ්‍ය කරන ප්‍රමාණයක් නැත්නම් ගනුදෙනුකරුවන් එහෙම අවශ්‍යතාවයක් තියෙන ගනුදෙනුකරුවන් නැත්නම් එතනට ATM යන්ත්‍රයක් තැන්පත් කරන ATM යන්ත්‍රයක් දාලා වැඩක් නැහැ.
අපි ගත්තොත් එහෙම අපි දෙහිඅත්ත කණ්ඩි හරි ඒ වගේ නැත්තම් තනමල්ලිල හරි අපේ ශාඛාවක් තියෙනවා නම් ඒක ගොඩක් වෙලාවට ඒ මිනිස්සු තැම්පත් කරන්න බැංකුවට එන්න ඕනේ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ගේ හැටි. අපි ඉස්සරහට සාකච්ඡා කරනවා ගැන. ඒක වගේ තැන්වල එහෙම ගනුදෙනුකරුවන්ගේ මානසික තත්ත්වයේ තියෙන බැංකුව ඇතුළට ඇවිල්ලා තැන්පත් කරන එක නම් අයි අපි ඒ පහසුකම දීලා ATM යන්ත්‍රයකට සමානලාවට තැන්පත් කිරීමේ පහසුව තියෙන ATM යන්ත්‍රයක් ලක්ෂ තව 4-5ක් වැඩි වෙන්න පුළුවන්. හරි සාමාන්‍යයෙන් ලක්ෂ 10කට ගන්නවා නම් 15ක් විතර යනවා මේ මැෂින් එක ගන්න. එතකොට අපි ඒ පිරිවැය ගැන සලකලා තමයි මේ සමහර ශාඛාවල ATM යන්ත්‍රවල ආපසු ගැනීමේ හැකියාවක් විතරක් තියෙන පිට ATM යන්ත්‍ර දකින්න ලැබෙනවා. මම හිතන්නේ ශාලිකාට පැහැදිලි ඇති ඒ උත්තරය. right? දැන් අපි අලෙවින් කරන ක්‍රම වේදයන් දෙකක් තම දීර්ඝ ලෙස සාකච්ඡා කරා. ශාඛා ජාලා පද්ධති ගැන සාකච්ඡා කරා. ඒ වගේම අපේ ඉන්ටර්නෙට් බැංකින් අපි ATM යන්ත්‍ර භාවිත පිළිබඳව අපි සාකච්ඡා කරා. right. right. දැන් අපි බලමු මේ අන්තර්ජාල බැංකුකරණය සහ ජංගම බැංකුකරණය කියන එක මේ මොකක්ද කියන අපි සාකච්ඡා කරමු. දැන් අර මම ඉස්සරන් කිව්වා වගේ දැන් මේ වගේ සේවාවන් හැම බැංකුවකින්ම ලබා දීමේ හැකියාව තියෙන්න ඕනේ. එහෙම නැතු වුණොත් ඒගොල්ලන්ට බැංකුවල පැවැත්ම සෑහෙන ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේවා දැන් මේ අර ඉස්සරම් මම කිව්වා වගේ ලක්ෂරීස් නෙමෙයි. ඉන්ටර්නෙට් බැංකින් තියෙනවා. අපි ගාව මොබයිල් බැංකින් තියෙනවා. එහෙම කියලා එක බැංකුවකින් අනිත් බැංකුවකට ගනුදෙනුකරුවන් අද්දවා ගැනීම හැකියාවක් නැහැ. මොකද එහෙම නැත්නම් ඒ බැංකුවකට පැවැත්මකුත් නැති වෙනවා. හරි? ඒ හින්දා මේවා අනිවාර්ය අංගයන් බවට අද බැංකුවල පත් වෙලා තියෙනවා. ඉතින් මේ අන්තර්ජාල බැංකුකරණය අපිට තමන්ට පුළුවන් තමන්ගේ ජංගම දුරකථනය හරහා කරනවා නම් ඒක ජංගම බැංකුවරණය. අපි මොබයිල් බැංකින් කියලා කියනවා. ඒක අන්තර්ජාල බැංකුවරණය තමන්ගේ ඕනනම් PC එක හරහා නැත්නම් ලැප්ටොප් එක හරහා කරනවා නම් ඒක අපි ඉන්ටර්නෙට් බැංකින් කියලා අපි කියනවා නේද? මොකද ජංගම බැංකුවරණය කියලා එකම සංකල්පය ඒක ඉන්ටර්නෙට් එක හරහා කරන ගනුදෙනු තමන්ගේ මොබයිල් එක හරහා සිදු කරන එක තමයි මේකේ ප්‍රධානම වෙනස. right? සේවා ගත්තොත් එහෙම බොහොමයක්ම සේවාවන් එකම ආකාරයේ සේවාවන් නේද? දැන් අපි මේ සේවාවන් මෙතන තියෙන සේවාවන් සියල්ලම අපි ශාඛාවකනොත් ගන්න පුළුවන්. හරි? මේ තියෙන සේවාවන් විශේෂයෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ අන්තර්ජාලය හරහා. ඉතින් අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරා වගේ දැන් ශාඛාවකට නොපැමිණ ගිණුම් එහෙම විවෘත කිරීමේ හැකියාවක් තියෙන ගොඩක් බැංකුවල තාමත් ඒවා සීමා සහිතව තියෙන ගොඩක් බැංකු අනිවාර්යයෙන්ම ශාඛාවට ඇවිල්ලා අපි මොකද අත්සන ගන්න එපා නේද අපේ සිග්නේචර් කාඩ් එකේ. ඒ අත්සන අරගෙන KYC බලලා ඒක මොකද නැත්නම් තව අනාගතයේදී ගිණුම් වලදී සිග්නේචර් එක වෙරිෆයි කරගන්න බැරි වෙනවා. ඉතින් අපි ගනුදෙනුකරු මුහුණට මුහුණ දකින්න ඕනේ. අපි මොකද මේක ඊට පස්සේ වෙනත් මාර්ගවලට අපි හරියට ගනුදෙනුකරු හඳුනා ගන්න ඕනේ කියලා තියෙනවානේ. අපි KYC නේ know your customer කියලා තියෙනවා නේද? ඒකට අපි know your customer ඉතින් යාගේ ඇඩ්‍රස් එක දන්නවා. එයාගේ ආදායම් මාර්ග මොනවද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඒ ආදායම් මාර්ගවල සෝස් එක මොනවයින්ද මෙයාට මේ ආදායම් මෙච්චරක් ලැබෙන්නේ කියලා දැනගෙන ඉන්න ඕනේ. නේද? අපි කතා කරන්නේ තෙකිරුම් ගෙනීම වලදී KYC නේද? එතකොට due diligence මේ අපි ප්‍රැක්ටිස් කරනවා. එතකොට මේ ගනුදෙනුකරු ශාඛාවකටත් එන්නේ නැත්නම් ඔය අපි ඉස්සෙල්ලා කතා කරපු ඒ KYC තමන්ගේ ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමේ ක්‍රමවේදය අපිට ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ගැටලු එන්න පුළුවන්. එතකොට අන්තර්ජාල බැංකුකරණය නැත්නම් ජංගම බැංකුකරණය හරහා අපිට ලබා ගන්න පුළුවන් සේවාවන් මොනවද කියලා අපි සාකච්ඡා කරොත් ඔයගොල්ලෝ දන්නවා අපි ඉස්සරහ කිව්වා ශේෂ පිරික්සීමක් ගන්න පුළුවන්. ඒ වගේම ATM යන්ත්‍රයේම සේවාවන් මේකෙන් ලබා ගන්න පුළුවන් අපිට නේද? ගිණුම් වාර්තා ලබා ගැනීම හැකියාවක් තියෙනවා. බිල්පත් ගෙවීමේ හැකියාවක් තියෙනවා. ගිණුමකින් තවත් ගිණුමකට මුදල් මාරු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම චෙක්පත් පොත් අයදුම් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අන්තර තමන්ගේ චෙක් පොත කියවර නම් ඕඩර් එකක් දාලා තියන්න පුළුවන්. එතකොට අපිට ගිහිල්ලා බැංකුවට ශාඛාවට ගියාම එතන චෙක් පොත අපිට එක විසිට් එකකින් කලෙක්ට් කරගෙන යන්න පුළුවන්. නැත්නම් අපි ආපහු චෙක් පොත ඉල්ලන්න එක වෙලාවක යන්න ඕනේ, තව පාරක් යන්න ඕනේ එක ගන්න නේද? ඒතර මේක
චෙක් පොත ඇදුම් කරලා තිබුණා නම් අපි ඉන්ටර්නෙට් බැංකින් කරා අපිට චෙක් පොත කලෙක්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මොනවද අපිට වාසි? මේකට තියෙන වාසි තමයි අපි සාමාන්‍ය බැංකුව වලින් පරිබාහිරව වෙනත් ගනුදෙනු පිල්පත් ගෙවීමේ හැකියාවක් තියෙනවා. ඉස්සෙල්ලා කිව්වා වගේම 24යි 7යි නේද අපි දින 65ෙම පැය 24 පුරාම අපිට ගනුදෙනු කිරීමේ හැකියාවක් තියෙනවා නේද? සතිය පුරාම අවුරුද්ද පුරාම ගනුදෙනු කිරීමේ හැකියාවක් තියෙනවා. තමන්ගේ මනාපේ පරිදි තමන්ගේ කාලය කළමනාකර ගැනීමේ හැකියාවක් තියෙනවා. right. මොනවද තියෙන ඉතින් මේ වගේ අපි අන්තර්ජාලයම හරහාම ගිණුම් කරගෙන යන්න ගියොත් එහෙම අපිට යම් යම් අවහිර බාධා ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. මොනවද අවහිර බාධා අපිට තියෙන්න පුළුවන්? අවහිර බාධා මොනවද තියෙන්න පුළුවන්? කාට හරි කියන්න පුළුවන්ද මොනවද අපිට එන අවහිර බාධා? මම දැක්කනම් කතා කරන්න පුළුවන්. right, technical issues. So මේක අපේ පද්ධතිය බිඳ වැටිලා තියෙන්න පුළුවන් නේද? අපේ ඉන්ටර්නෙට් නැත්තම් අපේ සර්වර් එකේ අවුලක් තිබුණොත් එහෙම අපේ පද්ධතිය කෝ බැංකින් තමයි අපි මධ්‍යගත පද්ධතිය බිඳ වැටෙනවා. එතකොට අපිට ගනුදෙනු කරගැනීමේ හැකියාවක් තියෙනවා නේද? ඒ වගේ ගැටලු එන්න පුළුවන්. තව මොනවද අපේ පද්ධතියට අර අපි කිව්වාගේ සයිබර් ආරක්ෂණ ගැටලු වෙනවා. සයිබර් ඇටැක්ස් කියලා අපි කතා කරනවා නේද? එතකොට මේවා එන්න පුළුවන්. එතකොට එහෙම පද්ධතිය අපිට වෛරස් ඇටැක් එන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් අර අපේ පද්ධතියට යම් යම් හානි සිදු වුණොත් එහෙම අපි සියල්ලම දැන් තොරතුරු තාක්ෂණ ඒ පද්ධතිය හරහානේ සිදු වෙන්නේ. ඉතින් මේකට ගැටලු ඇති වුණොත් එහෙම ඉන්ටර්නෙට් එකත් ඩවුන්. හරි. එතකොට අපි ඊට බැංකුවේ සිස්ටම් එක විතර නෙමෙයි අපි අපේ කාලගුණය හරහා මොකක් හරි ඉන්ටර්නෙට් වල සිග්නල් අවුලක් තිබුණොත් මේක අපිට ගනුදෙනු කර ගැනීමේ හැකියාවක් නැති වෙනවා. ඒ වගේම තියෙන්න පුළුවන් මොකද අපි සයිබර් ආරක්ෂණයේදී අපි බලපන්න යන්නේ උත්සාහ කරන්නේත් ඒකමයි පුද්ගලික තොරතුරු වෙනත් පාර්ශ්වයක අතර යෑමේ හැකියාවක් තියෙනවා නේද? හැකර්වරුන් පුළුවන් අපේ ගිණුම් තොරතුරු ලබා ගන්න. අපි මොකද තොරතුරු තාක්ෂණ මේ බැංකුවේ පද්ධතිය ඇතුළේනේ තියෙන්නේ. ඉතින් සයිබර් ඇටැක් එකක් ආවොත් නැත්නම් හැකර්වරුන් ඇතුළට ආවොත් ඒවා ඒ තොරතුරු ටික ගන්න පුළුවන්. ඒකට ගනුදෙනු කරුවෙක් විදිහට තමන්ගේ පුද්ගලික තොරතුරු වෙන ඉතාමත් අඩු අවස්ථාවක් තියෙන්නේ. නමුත් ඒක එහෙම වීමේ හැකියාවක් තියෙනවා. ඒ හරහා අපිට යම් අවදානම්කාරී තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. right? ඉතින් මේක තමයි අන්තර්ජාල බැංකුකරණය සහ ජංගම බැංකුකරණය ගත්තොත් එහෙම අපිට තියෙන තත්ත්වය. right. ගුණ වර්ධන මගෙන් අහනවා පේපර් වල ප්‍රශ්න අහනකොට කොහොමද අහන්නේ? මං වගේ ප්‍රශ්නේ නේද? එහෙම නේද තියෙන්නේ. right. මම මේක පාඩම අද ඉවරුණාට පස්සේ විභාගය පිළිබඳව යම් කොහොමද ප්‍රශ්න අහන්නේ කියන එක පිළිබඳව යම් පොඩි සාකච්ඡාවක් කරන්න අදහස් කරගෙන ඉන්නවා. අපි මේ වෙලාවේදී මම හිතන්නේ ඒ කටයුත්ත සාකච්ඡා කරමු කියලා මම හිතුවා. තව මොන හරි ගැටලු තියෙනවද අපි දැන් සාකච්ඡා කරා ක්‍රමවේදයන් අලෙවි කරන ක්‍රමවේදයන් 3ක් නේද? එතකොට කාට හරි කියන්න පුළුවන්ද ඒ කියන්නේ ශාඛා ජාලා පද්ධතියකින් සහ ඒ වගේම නවීන ක්‍රමවල තාක්ෂණය යොදා ගන්නා නවීන ක්‍රමවල තියෙන ප්‍රධාන වෙනස්කම් මොනවද? ගනුදෙනු කරුගේ පැත්තෙන් ගත්තම ශාඛාවක ගිහිල්ලා ගනුදෙනු කරන කොටයි ඉන්ටර්නෙට් බැංකින් වලින් ගනුදෙනු කරන කොටයි ගනුදෙනු කරුට හැංගෙන්න පුළුවන් ප්‍රධාන වෙනස්කම මොකක්ද? ඔව් ශාලිකා කියනවා කාලේ ඉතිරි කරගන්න පුළුවන් කියලා. ඔව් ඒකත් එක ප්‍රධාන වෙනස්කමක්. එයා යන්න ඕනේ නෑනේ නේද?
තවත් මොකද්ද ප්‍රධාන වෙනස්කම? පහසුව. ඔව්. කාලය ඉතිරි කිරීමත් එක්කම පහසුව කියන එකත් ඒකත් එක්කම යන්නේ. ඔව්. කොස්ට් එක අඩු වෙනවා කියනවා. පිරිවැය අඩු වෙනවා. ඔව් ඔක්කොම හරි. ඔව් මම අපේක්ෂිත පිළිතුර ඒක නෙමෙයි. ශාඛාවකට විතරක් තියෙන ලක්ෂණය මොකක්ද? අපි එහෙම ගත්තොත් ඉන්ටර්නෙට් බැංකින් වල නැති ශාඛා වලට යන ගනුදෙනුකරුවන්ට ලැබෙන තත්ත්වෙ මොකක්ද? මම හිතන්නේ ඔයගලන්ට ශාඛාවකට ගියාම මම පටන් ගන්නකොටම ශාඛාවල වාසියට කිව්වා ගනුදෙනුකරුට බැංකුවේ ඒ බැංකුවේ ගිහිල්ලා මුහුණට මුහුණ ගනුදෙනු කිරීමේ හැකියාවක් තියෙනවා. අන්න හරි. ශාලිකා කියනවා ඒක. මුහුණට බැංකුකරුගේ මුහුණට මුහුණ ගැටිලා අපිට ඒගොල්ලන්ට පුළුවන් ගනුදෙනු කරන්න, තුරන් ඒගොල්ලන්ගේ අදහස් ප්‍රකාශ කරන්න, ගැටලු තියෙනවා නම් නිරාකරණය කරගන්න. මේක තමයි මම හිතන්නේ ප්‍රධානම ගනුදෙනුකරුට තියෙන ගනුදෙනු වල තියෙන ප්‍රධානම වෙනස. අපි ඉස්සෙල්ලා කියපු පිරිවැය අඩු වෙන එක, කොස්ට් එක අඩු වෙන එක, පහසුව, එතකොට කාලය ඉතිරි වෙන එක, මේවා ඔක්කොම ගනුදෙනුකරුට තියෙන වාසි. හරි? වෙනස්කමක් විදියට අපි ගත්තොත් එහෙම මුහුණට මුහුණ ගනුදෙනුකරුවන්ට කරන එක තමයි වෙනස. එතකොට ඔන්න දැන් අපි අර ඉස්සරන් අපේ එක්කෙනෙක් ඇහුවා මොනවද විභාග ප්‍රශ්නවල තියෙන එන්නේ කියලා. ඒතර වාසිය ඇහුවම ඕගොල්ලෝ වාසි ලියන්න ඕනේ. හරි? වාසියක් ඇහුවම වෙනස්කමක් ලියුවොත් ඒක උත්තරේ වැරදි. හරි? එතකොට ඔයගොල්ලෝගෙන් ඇහුවොත් එම අපි ගත්තොත් එම ඉන්ටර්නෙට් බැංකුව වල තියෙන වාසි මොනවද කියලා ඇහුවොත් එම වාසිය ලියන නම්‍යශීලී බැංකුකරණය, තමන්ගේ වෙලාවට ගනුදෙනු කිරීමේ හැකියාවක් තියෙනවා, පිරිවැය අඩු වෙනවා, ඒ වගේ දේවල් කරන්න. ඒතකොට සේවාවන් මොනවද කියලා ඇහුවොත් අර ඉතිරි කිරීමේ අපිට සමරි එකක් ගන්න පුළුවන්, මාරු කරන්න පුළුවන් ගිණුමකින් ගිණුමකට නේද? වෙනත් බිල් ගෙවන්න පුළුවන්, මුදල් තැන්පතු කරන්න පුළුවන්. ඔය වගේ දේවල් තමයි සේවාවන්. ඒතකොට සේවාවන් වලට වාසි ලියලා වාසි වලට සේවාවන් ලිව්වොත් මේ උත්තරේ හරියන්නේ නැහැ. මේ වගේ මම හිතන්නේ ඔයගලන්ට මම උපදෙස් දෙනවා අනිවාර්යයෙන්ම අපිට ලැබිච්ච තිබිච්ච කාලෙත් එක්ක අපිට ප්‍රශ්න පත්‍ර අපි සාමාන්‍යයෙන් පන්තියක නම් මම පාඩම කරන යන ගමන්ම තමයි ප්‍රශ්න පත්‍රත් ප්‍රශ්නත් ගැටලුත් සාකච්ඡා කරගෙන යනවා. නමුත් මේකේ මට අපිට එහෙම අවස්ථාවක් ලැබුණේ නැහැ කනගාටුවට වගේ. ඉතින් ප්‍රශ්න ඔයගොල්ලෝ මම හිතන රිවිෂන් එකක් තියෙනවා. ඒකට සම්බන්ධ වෙන ඒතර විභාග ප්‍රශ්න වලට ඔයගලන්ට විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම තුළින් මේක වැඩිදුර අධ්‍යයනයක් ලබා ගන්න පුළුවන්. නමුත් මගේ අදහස ඇටියට මේ මම කමර්ෂල් බැංකින් අද කරපු ටිකත් එක්ක ඔයගොල්ලන් අපි ප්‍රසන්ටේෂන් ටික හොඳට පාලනය කරලා ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න ටිකක් කරොත් 70ක් 75ක් ගන්න හොඳටම ඇති. හරි? එතකොට මේකේ තියෙන කරුණු ඒ වගේම මම ඊළඟ මම හිතන්නේ ප්‍රශ්න ගැන අපි තව ඉස්සරහට සාකච්ඡා කරන ඉඳ අපි චුට්ටක් එකකින් අපි අපව මාතෘකාවට එමු. තව ගුණවර්ධන අහනවා ඔන්ලයින් බැංකින් එකයි ඩිජිටල් බැංකින් වලයි වෙනස මොකක්ද සර් කියලා. හරි? දැන් ඔන්ලයින් බැංකින් වලදී ඔයගොල්ලෝ ගත්තොත් එහම ඔන්ලයින් බැංකින් ගණේ තමයි මේ ඉන්ටර්නෙට් බැංකින් අපි වල සිදු කරන සියලුම ගනුදෙනු ඔන්ලයින් බැංකින් නේ. දැන් අපි ඔයගොල්ලෝ දැන් මේ සිදු කරන්නේ අපි මේ කරන්නේ ඔන්ලයින් এডুকেෂන් නේ. අපි ඉන්ටර්නෙට් එක හරහා සම්බන්ධ වෙලා අපි මම මගේ දැනුම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. ඒක ඔයගොල්ලෝ ඒ දැනුම ලබා ගන්න. ඒතර ඔන්ලයින් බැංකින් වලදී වෙන්නේ ඔව් මගේ ගිණුමේ සල්ලි තියෙනවා. මට මගේ ගිණුමේ සල්ලි වලින් මට බිලක් ගෙවන්න ඕනේ. මම ඒක බිලක් ගෙවනවා ඔන්ලයින් බැංකින්. අනේ මගේ අම්මා මේට අසනීප වෙලා තියෙනවා. වෙන තැනක එයා ඉන්නේ. එයාට මගේ සල්ලි මාරු කරලා යන්න මම සෙෆ්ට් එකක් දානවා. ඔන්ලයින් බැංකින්. නේද? එතකොට මට මගේ ගිණුමේ කොච්චරක් සල්ලි තියෙනවද කියලා බලන්න ඕනේ. බැලුවා මගේ ස්ටේට්මන්ට් එකක් ගත්තා. මගේ බැලන්ස් එකක් තියෙනවා. මම මොනවද මට මගේ account එකට මොනවද ක්‍රෙඩිට් වෙලා තියෙන්නේ? මගේ මොනවද මගේ ගිණුමේ මොනවද කැපිලා තියෙන්නේ? ඒ වගේ මටම මගේ ගිණුම විගණනය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක මේ ඔක්කොම ඔන්ලයින් බැංකින් වල තියෙන පහසුකම්. ඩිජිටල් බැංකින් කරන්න කියන්නේ ඊටම
ඒක ඩිජිටල් බැංකුකරණේ ඔන්ලයින් බැංකින් කියන්නේ එක අර උපකුලකයක්. එක කෑල්ලක් විතරයි. හරි. ඩිජිටල් බැංකින් කරන කියන්නේ එක සාරවත්ත කුලක. ඔය ඉගෙන ගන්න නේද ගන්තේ. හරි. ඒක ඩිජිටල් බැංකින් කියන්නේ සේවාවන් සමූහයක්. එතකොට මේ ඔන්ලයින් බැංකින් කියන්නේ ඒක එකක්. එතකොට ඩිජිටල් බැංකුකරණයේදී ගොඩක් වෙලාවට ඔයගලන්ට පුළුවන් තව බොහොමයක් වෙනත් සේවාවන් ලබා ගන්න. එතකොට අපිට ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකෙන් ඔන්ලයින් බැංකින් වලට ගියාට පස්සේ ඔයගලන්ට යන්න පුළුවන් ඉන්ටර්නෙට් වෙබ්සයිට් එකට. බැංකුව එකේ හැම බැංකුවෙම වෙබ්සයිට් එකක් තියෙනවානේ. එතකොට ඔයාලට බලන්න පුළුවන් ඔයගලන්ට ගිහිල්ලා ඒ වෙබ්සයිට් එකේ එක එක ප්‍රොඩක්ට්ස් මොනවද ඒගොල්ලන් ලබා දෙන්නේ. හරි. එතකොට එක එක අපි තුමු හවුසින් ලෝන් එකක් ගන්නවා නම් මොකක්ද අපේ තමන්ට ලබා දෙන්න ඕන frequently asked FAQ එකක් තියෙනවා. එතකොට FAQ එක බලලා තමන්ට ඒ ගනුදෙනුවක් කරන්න නැත්නම් ණයක් ලබා ගන්න මොනවද සම්පූර්ණ කළ යුතු කාරණා මොනවද කියලා දැනගන්න පුළුවන්. එතකොට මේක ඩිජිටල් බැංකුකරණය. ඊට පස්සේ තවත් අපි ඕපන් බැංකින් කියලා අද ලෝකයේ දිනු වෙලා තියෙනවා. මම හිතන්නේ ගොඩක් වෙලාවට අන්තර්ජාතික බැංකුවල ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඔයගොල්ලෝ ණයක් ලබා ගන්නවා නම් ශාඛාවකට එන්නේ නැතුව එතන ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා වෙබ්සයිට් එකේම ඔයගොල්ලන්ගේ ඩෙන්ටිටි කාඩ් එක දෙන්න, ඔයගොල්ලන්ගේ විගණනය කර ගිණුම් දෙන්න, ඔයාගේ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් දෙන්න, ජංගම ගිණුම් වල තොරතුරු දෙන්න. ඒවා ටික ඔක්කොම සටහන් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට එතකොට ලෝන් එක ගන්න එක්කෙනාට තියෙන්නේ මේ කියපු තොරතුරු ටික ඔක්කොම ඒක බැංකුවේ ඒ අදාළ සයිට් එකට අර ඉන්බොක්ස් එකට දාන්න. එතකොට එතනින් අරගෙන ඒගොල්ලෝ ඇනලයිස් කරලා ඔයාලට ණයක් ලබා ගැනීමට හැකියාවක් තියනවද නැද්ද කියලා මේ ඔයගොල්ලන්ට දැනුම් දෙනවා. ගොඩක් වෙලාවට මේ ක්‍රමවේදය අද වර්තමානයේ බොහොමයක් බැංකු ක්‍රෙඩිට් කාඩ් සඳහා භාවිතා කරනවා. එතකොට ක්‍රෙඩිට් කාඩ් එකක් ලබා ගන්න ඕනම එක්කෙනෙක්ට අද පහසුකම තියෙනවා ඩිජිටල් බැංකුකරණය හරහා ඒ තමන්ගේ අවශ්‍ය කරන අයදුම්පත් ඉදිරිපත් කිරීම තුළින් ඒ සේවාව ලබා ගන්න. තව මේක පුළුල් වෙලා තියෙනවා ඔයගොල්ලන් ප්‍රොඩක්ට්ස් ගැන දැනගන්න පුළුවන්. එතකොට තවත් මේක පුළුල් කරලා තියෙනවා තව ගිණුම් අපේ ගනුදෙනුකරුවන්ට පුළුවන් තමන්ගේ ව්‍යාපාරවලට අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න. ඉතින් තොරතුරු ව්‍යාපාරයක් පටන් ගන්න කොහොමද වගේ ඒ වගේ ව්‍යාපාරයක් කරගෙන යනකොට කල්පනාකරණයේ තියෙන ගැටලු කොහොමද निराකරණය කරන්න, වෙළඳ පොලක් කොහොමද ඇති කරගන්නේ. එතකොට ඒ වගේ දේවල් මම හිතන්නේ ඔයගලන්ට සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන්. එතකොට තමන්ට ණයක් ලබා ගැනීමේ හැකියාවත් ඩිජිටල් බැංකුකරණය හරහා ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක තමයි ඩිජිටල් බැංකුකරණය කියන්නේ ඔන්ලයින් බැංකුකරණයට වඩා පුළුල්ව බැංකුවල සේවාවන් ලබා දීමේ ක්‍රමවේදයක්. එතකොට හිරුනි අහනවා රිවිෂන් එක යන ඉන්නවද? රයිට්. මම හිතන්නේ රිවිෂන් එකක් ගැන මම හිතන්නේ අපේ ආයතනයෙන් ඉන්ස්ටිටියුට් එකකින් IBSL එකකින් ඔයගලන්ට දැනුම් දෙයි. එතකොට ඔයගලන්ට මේ පිළිබඳව සාකච්ඡා කරලා ඒකට එකතු වෙන්න පුළුවන්. right. දැන් බලමු අපි ඊළඟට මොකක්ද කියන්නේ කියලා. right. right. ඊට පස්සේ අපි දැන් ශාඛා රහිත බැංකුකරණය අපි කියවනේ නේද? branchless banking. එතකොට branchless banking ගැන අපි සාකච්ඡාවකට යමු වෙනවා නම් දැන් අපි ඉස්සෙල්ලා කතා කරානේ දැන් අපි business banking model එක නැත්නම් බැංකු ව්‍යාපාර ආකෘති හරහා ගනුදෙනුකාර පදනම අපි වැඩි කරගත්තා නේද? එතකොට තවත් කාරණයක් තමයි දැන් අපි ඉන්ටර්නෙට් බැංකුව එතකොට සිල්ලර මේ බ්‍රාන්ච් බැංකින් කියන්නේ බ්‍රාන්චස් වලින් ශාඛා වලින් ගනුදෙනුකාරයන්ට කරුවන්ට හමු වෙන අවස්ථාවන් වැඩි කරා. අපි කියවනේ මේ ව්‍යාපාරය සාර්ථක වෙන්න නම් මේ විදිහට මේ සම්බන්ධතාව ගුණාකාර වලින් වැඩි වෙන්න ඕනේ කියලා. එතකොටනේ ව්‍යාපාරය දියුණු වෙනවා කියලා නේද? එතකොට මෙතන බ්‍රාන්ච්ලස් බැංකින් වලින් අපි මොකද්ද අපේක්ෂා කරන්නේ? කාට හරි කියන්න පුළුවන් දැන් මම ඔය කියපු කාරණයක් එක්ක
බ්‍රාන්ච්ලස් බැංකුකරණයෙන් මොකක්ද අපි අපේක්ෂා කරන්නේ? දැන් අපි දැන් කසාකච්ඡා කරගෙන ආපු කාරණයක් දිගේම ගියොත් එහෙම බ්‍රාන්ච්ලස් බැංකින් වලදී මොකද මේ ව්‍යාපාරික අවස්ථාවක් කරගන්නේ කොහොමද මේ බ්‍රාන්ච්ලස් බැංකින් කියන්නේ? ඔව් මම හිතන්නේ කීප දෙනෙක් මේ රිවිෂන් එක මේ ගැන පොඩි ප්‍රශ්නයක් කීපයක් අහනවා ඔන්ලයින්ම කරන්න පුළුවන් නම් හොඳයි කියලා කියනවා. මම හිතන්නේ ඔයගොල්ලෝ මම හරියටම දන්නේ අපේ ඉන්ස්ටිටියුට් එක IBSL එක කොහොමද ඒකට ක්‍රමවේදයක් සකස් කරලා ඇති. ඔයගොල්ලෝ මම හිතන්නේ කෝල් එකක් දීලා ඒ පිළිබඳව විමසනවා නම් හොඳයි. හරි. අපි ලෙක්චර් එක කරනවා ඉතුරු ටික ඔක්කොම සංවිධානය කරන්නේ ඉන්ස්ටිටියුට් එකේ තියෙන නිලධාරීන් මහතුන්. ඉතින් ඒගොල්ලන් එක්ක ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. right. customer convenience. ඔව් අරුණ කියනවා අරුණ හොඳයි බොහොම අපි ගොඩක් ඉන්ටරැක්ෂන් එකක් ඇති කරන්න මේ අරුණ උත්සාහ කරනවා බොහොම හොඳයි. කස්ටමර් කන්වින්ස් අපි ගමේ අපි දැන් ගත්ත අපි දැන් නගරයේ තියෙන කට්ටියට ශාඛාවට එන්න පුළුවන්. අපි කියවන්නේ නගරේ මධ්‍යස්ථානයක තියෙන්නේ මධ්‍ය තැනක තියෙන්නේ මේ ගනුදෙනු කරන තැන ශාඛාව පාකින් තියෙනවා බයිසිකලේ හරි වාහනේ හරි නැත්නම් බස් එකකින් බයලා හරි මෙතනට යන්න පුළුවන් නේද? අපි ගත්තොත් එහෙම ඔයගොල්ලෝ ගත්තොත් එහෙම අපි ඈත පිටිසර අපි ඉස්සරහන් ගත්ත දෙයියත්ත කණ්ඩිය තනමල්ලිල තෝ වගේ ඈත පළාතක වැඩ කරන ගොවි වැඩ කටයුත්තක් හරි නැත්නම් අපි තුමු අපි නගරින් පරිබාහිරව ව්‍යාපාරයක් කරන නැත්නම් නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යන කුඩා කර්මාන්ත කරුවෙක් හරි දැන් යාගේ ටවුන් එකට එන්න මේ ටික ඔක්කොම නවත්තලා එන්න එපා. දැන් මේ කුඩා ව්‍යාපාරිකය හරි ගොවි මේ වැඩ කරන ගොවි මහත්මයා හරි මේගොල්ලෝ මේ පවුලෙමනේ වැඩ කරන්නේ. ඉතින් මේ බැංකුවකට එන්න කිලෝමීටර් 10 15ක් එන්න ඕනේ. ඒතකොට මොකක්ද තියෙන දැන් තත්ත්වය? නමුත් එයාට මේ සල්ලි තැන්පත් කරගන්න බැංකුවත් එක්ක සම්බන්ධ වෙන්න එම අවශ්‍යතාවයකුත් තියෙනවා ණයක් ගන්න. ඒ සියලුම බැංකු කරන අවශ්‍යතාවයන් තියෙනවා. නමුත් දැන් මෙයාට මේ ගොවිතැන එයා හිටියේ නැත්තම් කරන්න කවුරුත් නැහැනේ. ඒතර මේක කොහොම නවත්තලා දාලා තමයි එන්නේ. හරි. ඉතින් මේගොල්ලෝ එහෙම ආවොත් එහෙම ඒ වගාවලට හානි වුණොත් එහෙම සියලුම කටයුතු ඒ අවුල් වෙන්න පුළුවන්. අපි අර වැඩබිමක ඉන්න මහත්මයෙක් එයා බැංකුවකට ආවොත් එහෙම අර ටික නවත්තලා ගනුදෙනු කරුවන් ආවන් පස්සේ එයාට සේවය දෙන්න එපා. ඒගොල්ලෝ වෙන තැනකට යනවා. එයාට බිස්නස් එකක් නැති වෙනවා. ඉතින් මේ වගේ බැංකුවකට එන්නේ නැත්තේ මේ මිනිස්සු අවශ්‍යතාවයක් නැති හින්දා නෙමෙයි. ඒගොල්ලන්ට අවස්ථාවක් නැති හින්දා. හරි. ඒගොල්ලන්ගේ කාලය එච්චරටම පැක් වෙලා. මොකද මේ අපි ගත්තොත් එහෙම කුඩා ව්‍යාපාරිකයෙක් ගත්තොත් එහෙම ඔයගොල්ලෝ අහලා ඇති. නැත්තම් දැනගන්න දැන් කුඩා ව්‍යාපාරික ඔයගොල්ලන් ගත්තොත් එහෙම තොග කඩ ඔයගොල්ලෝ දැකලා තියෙනවා. ඒකේ අයිතිකාරයත් එයා. වැඩ කරන්නේත් මහත්තයයි නෝනයි. හරි. ඉතින් පැය ඔයගොල්ලෝ ගත්තොත් එහෙම 6ටත් ඇරලා මේක අපි උදේ යනකොටත් ඇරලා මේක අපි වැඩ ඇරලා නැත්තම් ඉගෙනගෙන ටියුෂන් පන්ති ඔක්කොම ගිහිල්ලා ක්ලාසස් ගිහිල්ලා ඔක්කොම ටික ගිහිල්ලා වෙලා 7ට 8ට මේක එතනින් ගියත් ඒ කඩේ ඇරලා. ඉතින් මේ ෆුල් ටයිම් මේගොල්ලන්ගේ කාලේ මිඩංගු වෙන කමිට්මන්ට් එකක් විදිහට මෙතන ගිහිල්ලා තියෙනවා. එතකොට මේ කණ්ඩායම අපිට කවදාවත් බැරි වෙනවා. මොකද ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ ඒ ගනුදෙනු කරන්නේත් නැහැ. හරි. ශාඛාවකට එන්න නැත්නම් ATM එකට යන්නත් බෑනේ මේගොල්ලන්ට. හරි. එතකොට එතකොට නගරයට එන්නත් පිරිවැය. තවත් රුපියල් ගාණක් වියදම් කරගෙන එන්නත් ඕනේ. ඒක ආදායමක් නැහැ. හරි. එතකොට තවත් එදා තමන්ගෙන් කරන්න ඕන කටයුතු සිදු වෙලත් නැති. මේක ඇත්තටම ඔයගොල්ලෝ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න නැති අවස්තික පිරිවැයක් තියෙනවා නේද? අපි ඔපචුනිටි කොස්ට් එකක් කියන්නේ. දැන් මෙයා මේ බැංකුවට ආවොත් එයාට එදා හම්බ කරන්න තියෙන මුදල නැති වෙනවා. එතකොට මේක අපි අවස්තික පිරිවැයක් තියෙන එක අවස්තික පිරිවැයක් සාපේක්ෂව වැඩි. ඒක තමයි මේ කණ්ඩායම බැංකුව වෙතට ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් නැත්තේ. මේ කණ්ඩායමට අපි කියනවා ඉංග්‍රීසියෙන් එක්ක අන්බැංක්. ඒ කියන්නේ බැංකුවක් එක්ක සම්බන්ධ වෙන්නෙම නැහැ. නැත්තම් අන්ඩර් බැංක්. නැත්තම් ඒ කියන්නේ මොකද? බැංකුවක් එක්ක සම්බන්ධ වෙනවා. නමුත් අවම ප්‍රමාණයෙන් සම්බන්ධ වෙනවා. එතන මේ කණ්ඩායම අපි
බැංකුවත් එක්ක සම්බන්ධ කරගන්න නම් අනිවාර්යයෙන්ම අපිට සිද්ධ වෙනවා මේ කණ්ඩායමට තාක්ෂණය උපයෝගී කරගෙන මේ කණ්ඩායම වෙත යන්න. මේකට අපි විකල්ප ක්‍රමයක් මම හිතන්නේ යම් බැංකු මොබයිල් බැංකුකරණය කියලා මේ අර ලොරියක් එක්ක පටවගෙන ඒ අවශ්‍ය කරන සේවාවන් සමහර නගරවලට ගිහිල්ලා කියන්නේ ඈත පිටිසර ගම්මාන වලට ගිහිල්ලා සේවාවන් ලබා දෙන අවස්ථාවල් තියෙනවා. ඒකත් එක ඉතාමත් සීමාකාරී. එහෙම එක දවසකට ගිහිල්ලා මේ ගනුදෙනුකරුවන් සේවාවන් සපයීමේ හැකියාවක් නැහැ. හරි. එතකොට මේ කණ්ඩායම අපි කොහොමද සම්බන්ධ කරගන්නේ? එතකොට බ්‍රාන්ච්ලස් එක බ්‍රාන්ච් එකක් නැතුව මේ ගනුදෙනුකරුවන්ට ඒ අවශ්‍ය කරන සේවාවන් මේ ඉන්ටර්නෙට් බැංකිනුත් නැතුව බැංකුව ගනුදෙනුකරුගේ දොරකොටට ගිහිල්ලා සේවාවන් සපයන්න. නැත්නම් යාට ආසන්නම ස්ථානයකින් සේවාවන් සපයන ක්‍රමවේදයක් තමයි අපි මේ බ්‍රාන්ච්ලස් බැංකින් කියලා අපි සාකච්ඡා කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ දැන් ඔයගොල්ලෝ කිව්වා ශාඛාවට එන ගනුදෙනුකරුවන් අපි අවස්ථාවක් හැදුවා. ඒතර අලෙවි කරන වෙන විවිධ ක්‍රම වලින් සම්බන්ධ වෙන්න පුළුවන් ගනුදෙනුකරුවන් හැදුවා. ATM එක, ඉන්ටර්නෙට් බැංකින්, මොබයිල් බැංකින් මේ හැම ක්‍රමයකින්ම හැදුවා. දැන් අපි තවත් විදියකින් එහෙම කරලා දෙන්න බැරි කට්ටිය ගාවට අපි යනවා බැංකුව යනවා. එතකොට තවත් අලෙවි කරනවනේ අපි මේ ගුණාකාර විදියට මේ ගනුදෙනුකාර කණ්ඩායම බැංකුවත් එක්ක සම්බන්ධ වීමේ හැකියාවන් ගුණාකාර වලින් වැඩි වෙන ක්‍රමවේදය තමයි මේක ඇති කරන්නේ. මේ බැංකුත් ව්‍යාපාරයක් විදිහට සාර්ථක වීම සඳහා අපි යොදා ගන්නා ක්‍රමවේදයක් තමයි මේ බ්‍රාන්චස් බැංකින් හරහා අපි යොදා ගන්න. එතකොට මේ හරහා අපිත් එක්ක සම්බන්ධ නොවුණු, අඩුවෙන් සම්බන්ධ වුණු තවත් ගනුදෙනුකාර කණ්ඩායමක් සම්බන්ධ වීමට අපි අවස්ථාවක් ලබා දීම තරහා අපේ ඒ ව්‍යාපාරික අරමුණු ඉෂ්ට කරගන්න තමයි ඉෂ්ට සිද්ධ කරගන්න තමයි මේ බ්‍රාන්ච්ලස් බැංකුකරණයේ සංකල්පය වෙන්නේ. නැත්නම් සම්බන්ධ වූ රයිට්. අපි එහෙනම් දැන් කෙලින්ම අපි සාකච්ඡා කරගෙන හිටපු ශාඛා රහිත බැංකුකරණයේ කොහොමද ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ කියලා. හරි. පොඩි එහාපැත්තේ තියෙන පින්තූර කීපයක් ඔයගොල්ලන්ට පොඩි දලා අදහසක් ගන්න පුළුවන්. එකකින් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපි මේකෙදී අපි point of sale POS කියලා අපි කියනවා. point of sale POS machine එකක් කියලා අපි කියන්නේ නේද? අපි ගත්තොත් එහෙම ඔය retail සුපර් මාකට් වල මේ POS machine තියෙනවා නේ. එතකොට මෙතන යොදා ගන්න ක්‍රමවේදය තමයි ජංගම දුරකථන යොදාගෙන අපි ඒකට අවශ්‍ය කරන තාක්ෂණික මෙවලම් යොදාගෙන අපි දැන් ටෙලර් කෙනෙක් ඉන්නවනේ. මේ ටෙලර් කෙනෙක්ගේ වැඩේ කරන්න පුළුවන් විදියට අපිට ජංගම දුරකථනය හරහා ටෙලර් කරන කෙනෙක් කරන වැඩේ ජංගම දුරකථනයට බාර දීලා ගෙවීම් කාඩ් පතින් මගින් සිදු කරන ආකාරයක ක්‍රමවේදයක් තමයි මේකෙන් සිදු වෙන්නේ. අපි ගත්තොත් එimhe ඔයගලන්ට ටික කාලයකට ඉස්සෙල්ලන් මේක සමහර ඇඩ්ස් වල දකින්න තියෙන්නේ නැති. ඒතර මේක කරන්නේ අපි එක නිලධාරී මහත්තයෙක්ට දෙනවා බැංකුව වෙනුවෙන් මැෂින් එකක්. එක ජංගම දුරකථනයක ක්‍රියාකාරීත්වය තමයි ඒකේ තියෙන්නේ. ඒකේ තියෙනවා අපේ ටෙලර් කෙනෙක්ගේ අපි ගත්තොත් එහෙම යාගේ කම්පියුටරේ තියෙන ඒ අවශ්‍ය කරන සිස්ටම් එක තියෙනවා එතනදී. හරි. එතකොට යාට තියෙන්නේ ඒ ජංගම දුරකථනය හරහා ඉන්ටර්නෙට් තාක්ෂණය හරහා මේ ජංගම දුරකථනය ගිහින් සම්බන්ධ වෙනවා මධ්‍යගත පද්ධතිය හරහා පද්ධතියට. එතකොට මෙයාට ගනුදෙනුකරුවෙක් ගාවට ගියාට පස්සේ පුළුවන් වෙනවා ගනුදෙනුකරුවන්ගේ අර අපි ඉස්සෙල්ලා කියපු සියලුම කටයුතු ගනුදෙනුකරුව වෙනුවෙන් සිදු කරන්න. බැලන්ස් ඉන්ක්වයරි එයාගේ ගන්න කොච්චරද බැලන්ස් එක කීයද ඇහුවොත් ඒ ටික දෙනවා. එතකොට කාට හරි ට්‍රාන්ස්ෆර් කරන්න කියලා කිව්වොත් ඒ ටිකත් කරලා දෙනවා. තවත් මේ මොකක් හරි බිලක් ගෙවන්න කියලා දුන්නොත් අපි මේ ටෙලර් තුමාට ඒ කියන්නේ ප්‍රායෝගිකව එක පුද්ගලෙක් මේ මැෂින් එක අරගෙන ඒ ගනුදෙනුකාරක පුද්ගලයා ගාවට ගිහිල්ලා මේ අපි අර ATM එකේ යන්ත්‍රයකින් ලබා දීපු සේවාවන් සියල්ලම ලබා දෙනවා. එතකොට මේක ලබා දීම සඳහා බහුතරයක් කණ්ඩායමක් එකතු වෙනවා. ඉතින් අපි ගමේ දැන් මේ වැඩේ කරන්න ටෙලර් ගෙදරින් ගෙදරට යන්න නැති වෙන්න පුළුවන්. අපිට පුළුවන් දැන් ගොඩක් කලකට ගොවි සමිතිය තියෙනවා නේද? ගොවි නැත්නම් වෙනත් තැන්වල නම් වෙනත් සමිති තියෙනවා ව්‍යාපාරික සමිති හරි. ඒ වගේ තැනකට
පෙර දැනුම් දීමකින් පසුව ගියොත් එහෙම මේ සේවාවන් අවශ්‍ය කරන කට්ටිය ටක් ගාලා තමන්ගේ ගෙවල් වලට ළඟ විනාඩි 10 15කට මේ ඇවිල්ලා තමන්ගේ එතකොට නම් තමන්ගේ ගොවි මේ වැඩ ඩිස්ටර්බ් වෙන්නේ නැහැ නේද? පොඩි ඒගොල්ලෝ තේ වෙලාවට නවත්තනවා. එතකොට කවුරු හරි කෙනෙක් එතන තියලා හරි ඇවිල්ලා තමන්ගේ ගනුදෙනු කරගෙන යෑමේ හැකියාවක් තියෙනවා. මේ අපේ නිලධාරී මහත්තයෙක් එතනට ගිහිල්ලා තියෙනවා. මේක තමයි බ්‍රාන්ච්ලස් බැංකින් වල සංකල්පය. හරි. එතකොට අපි තව චුට්ටක් ඉස්සරහට යනවා මේක සංකල්පය කොහොමද කරන්න කියලා. එතකොට මේ මොනවද මේ නියෝජිත යොදාගෙන කියන්නේ බැංකුවේ නියෝජිතයෙක්නේ මෙතනට යන්නේ. එතකොට ඒ නියෝජිතය හරහා කරන්න පුළුවන් සේවාවන් මොනවද? ශේෂ අපි ඉස්සරහ කිව්වා වගේම ශේෂ පිරික්සීමක් කරන්න පුළුවන්, මුදල් මාරු කර යැවීමක් කරන්න පුළුවන්, ගෙවීම් සිදු කිරීම කරන්න පුළුවන්, වෙනත් ඒවා විල්පත් ගෙවීම් සිදු කරන්න පුළුවන්. නියෝජිතය හා තැන්පත් හා මුදල් ආපසු ගැනීම කරන්න පුළුවන්. එතකොට මේ නියෝජිතයා වෙන්න පුළුවන් බැංකුවේ දැන් මේ වගේ නියෝජිතයන් ගොඩක් වෙලාවට අපි බැංකුව ගොඩක් ක්‍රියාත්මක කරන්නේ අපි ඒ අදාළ ග්‍රාමයේ මේ වගේ කටයුත්තකට සුදුසුකම්ලාදී පුද්ගලයෙක් ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන්. අපි ඔය කියන්නේ කඩ මම්පොළවල් තියෙනවානේ කඩ ඔය තේ කඩ නැත්නම් ග්‍රොසරි ෂොප් එකක්. ඒ වගේ ප්‍රසිද්ධ තැනක් තියෙනවානේ ගමකටම නැත්නම් කෝපි කඩේ කියලා අපි කිව්වේ. ඒ වගේ ප්‍රසිද්ධ ස්ථානයක මේ වැඩේට ගොඩක් 100ක් බුද්ධියක් තියෙන පුද්ගලෙක්ව තෝරගෙන අපේ බැංකුවේ නියෝජිතයෙක් බවට පත් කරනවා. එතකොට ඒ නියෝජිතයෙක් බවට පත් කරලා ඉවරලා මේ පොස් මැෂින් එකේ ඒ කනෙක්ෂන්ස් ටික ඔක්කොම එයාට ලබා දෙනවා. හරි. එතකොට බැංකුවේ ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. අපි එකක් තමයි අපේ නිලධාරි මහත්තයෙක් නියෝජිතයෙක් වගේ එතනට යවන්න පුළුවන්. ඒ එක ක්‍රමයක්. දෙවෙනි ක්‍රමය තමයි අපේ බැංකුවේ නියෝජිත මහත්වයෙක් ඒ ගමෙන් පත් කරගන්න. හරි. මම දෙවෙනියට කියපු ක්‍රමය තමයි බහුලව භාවිතා වෙන්නේ. අපි මොකද අපේ ස්ටාෆ් කෙනෙක් එතනට යවන එකත් වියදම්කාරී වැඩක් වෙන හින්දා ඒක නිකන් පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදිහට අරගොල්ලෝම පුරුදු කරනකම් කරන්න පුළුවන්. නමුත් මේක ඇත්තටම ක්‍රියාකාරී තලයේදී වෙන්නේ ඒ ගමේ නැත්නම් ඒ නගරේ යම් පිළිගැනීමක් තියෙන යම් දැනීමක් තියෙන මේ වගේ කටයුත්තක් කරන්න පුද්ගලයෙක් ඒ වගේ නියෝජිතයෙක් විදිහට සම්බන්ධ කරගෙන බැංකුවත් එක්ක ඒක ගිවිසුම්ගත වෙලා තමයි ඒ කටයුත්ත අපි කරන්නේ. එතකොට ඒ හරහා අපි අර ඉස්සලන් කියපු ඉන්ටර්නෙට් බැංකින් වලින් හරි නැත්නම් ATM යන්ත්‍රයකින් හරි නැත්නම් ශාඛාවකට ඇවිල්ලා හරි ලබා දෙන්න පුළුවන් සේවාවන් සියල්ලම ලබා දීමේ හැකියාව තියෙනවා. දැන් මෙතනදී මේ පුද්ගලයෙක් එක්ක පුද්ගලයෙක් සම්බන්ධ වෙනවා. ඒ බැංකුවත් එක්ක සම්බන්ධ නොවුනට යම් පුද්ගල හමුවක් සිදු වෙන නියෝජිතයත් පුද්ගලයෙක්නේ. එතකොට ඒගොල්ලන් ගමේ එක්කෙනෙක්. සමහර කට්ටියට ඉතින් බැංකුවටම ඇවිල්ලා බැංකුවේ මහත්තයෙක් හම්බෙන්න තියෙනවා නම් එතන එයාට අනිවාර්යයෙන්ම ශාඛාවට එන්න වෙනවා. නමුත් එයාගේ වැඩේ කරන්න බාධාවක් තිබුණා නම් දුර ප්‍රශ්නයක්. එතකොට ඒ බාධාවන් සියල්ලම මේ කරා මගහරවා ගන්න පුළුවන් කියන එක තමයි අපිට සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන්. රයිට්. එතකොට මේ සංකල්පය පිළිබඳව ඔයගලන්ට තව පැහැදිලි කරගන්න දෙයක් තියෙනවා නම් අහන්නකෝ. අපි ඊළඟට අපි ඒකේ තියෙන වාසිය අවාසිය පිළිබඳව සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා සංකල්පීම වශයෙන් සියලු දෙනාටම මේ සංකල්පය තේරුණාද? නැත්නම් මොන හරි පැහැදිලි කරගන්න ඕන දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න. රයිට්. මම දන්නේ නව පරම්පරාවේ කට්ටිය තමයි ඔක්කොම ඉන්නේ. ඉතින් මේක එච්චර මැජික් එකක් නෙමෙයි. ATM තම මැෂින් එකක් අරගෙන දොරකට ගිහිල්ලා සේවාවක් ලබා දෙනවා කියන එක ග්‍රාමීය ජනතාවට ඔයගලන්ට මැජික් එකක් නෙමෙයි. ඒක එහෙම දැනටමත් සිදුවෙන කරේ. රයිට්. එතකොට මේකෙදි අපිට කාණ්ඩ කීපයකට වාසි කොහොමද සිදු වෙන්නේ කියන එක අපිට බලා ගන්න පුළුවන්. හරි. ඒතර ගන්දෙනු කරුවන්ට ඇති වාසි මොනවද මේකෙන්? ගන්දෙනු කරුවන් කියන්නේ අපි ඒතනටම ගිහිල්ලා ගමටම ගිහිල්ලා අපි සේවාව ලබා දෙනවා නේද? එතකොට ඒගොල්ලන්ට නගරයට ඇවිල්ලා හරි ශාඛාවකට ඇවිල්ලා හරි ඒ තමන්ගේ අවශ්‍ය කරන සේවාවන් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේක කාර්යක්ෂම මම ඉස්සෙල්ලා කිව්වා තමන් පොඩ්ඩක් කෑම කන වෙලාව පොඩ්ඩක් නවත්ත ටක් ගාලා ඇවිල්ලා සරම තමන්ගේ පොඩ්ඩක් මර ටිකක් එහාට මෙහාට කරගෙන ඇවිල්ලා මේ සේවාව ලබා ගන්න පුළුවන්. ඒතර වේගවත් ලබා ගන්න පුළුවන් තමන්ගේ කාලසටහන. ඒක තේ වෙලාවට වෙන්නත් පුළුවන්. නැත්නම් ලන්ච් එක වෙලාවට වෙන්නත් පුළුවන්. නැත්නම් උදේම වෙන්නත් පුළුවන්. වැඩ පටන් ගන්න. තමන් නම්මේශීලීව
මොකද ඒ අපේ ඒජන්ට් නියෝජිත මහත්තයාත් මේ අපේ ගමේ මිනිස්සුන් අඳුරනවා පොඩ්ඩක් ඒත් එක්ක සාකච්ඡා කරලා Tamanට අවශ්‍ය වෙලාවට නම්මේ මේ සේවාව ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි ශාඛාවට යනවනම් 9 ඉඳන් 5ට යන්නත් ඕනේ. තුන් බස් එක නැගලා යන්නත් ඕනේ නේද? බස් වලටත් කාලසටහන් තියෙනවා ගම්වල. ඒවා ඔක්කොම බැලුවම දවසම යනවා. ඉතින් ඒතර ඒ හින්දා ඊළඟ වාසිය තමයි ප්‍රවාහන වියදමක් නෑ. අවස්තික පියවර අඩුවීම නේද? අපි ඉස්සන් කිව්වනේ මට යනකොට අපි දවසක ආදායම උනත් එයාට නැති වෙන්න පුළුවන් කියලා. එතකොට ගන්ධනුකරුවන් තියෙන වාසිය විදිහට අපිට ඔයගලන්ට සාකච්ඡා කරන්න පුළුවන් මේ කාරණා දෙක. එතකොට බැංකුවට ඇති වාසි මොනවද? බැංකුවට ඇති වාසි තමයි අපි දකුණු පැත්තේ උඩින්ම තියෙන ගොඩනැගිලි පවත්වාගෙන යාම සේවක මණ්ඩල පිරිවැය අඩුවීම නේද? එතකොට ගන්ධනුකාර පදනම වැඩි වීම. අපි කියවනේ දැන් අපිට නියෝජිත මහත්තයාගේ යාගේ කඩේ හරි නැත්නම් යාගේ ෂොප් එකේ හරින්නේ දැන් බැංකුවේ ටෙලර්ගේ වැඩේ කරන්නේ. එතකොට මෙතන යාට ශාඛාවක් අවශ්‍යතාවයක් නැහැ මේ ගන්ධනුකරුවන් ගෙන්න ගන්න නේද? එතකොට ඒගොල්ලන්ට සේවාවක් දෙවීමේ පරිණඩි ගෙවන්න ඕනේ. අපි ගිවිසුම් ගත වෙලා තියෙන ආකාරයට ඒ අවශ්‍ය කරන සරල පිරිවැයකින් ඒ නියෝජිත මහත්තයත් එක්ක මේක අපිට බේර ගන්න පුළුවන්. හරි. එතකොට මේ හරහා මම අර ඉස්සරන් කියපු දැනට අපිත් එක්ක සම්බන්ධ වෙන අඩුවෙන් සම්බන්ධ වෙන සහ සම්බන්ධ නොවන අර අන්ඩර් බැංක් සහ අන්බැංක් සෙග්මන්ට් දෙකම ගන්ධනුකාර කණ්ඩායම් දෙකම අපිත් එක්ක තවත් විදිහකට සම්බන්ධ කරගැනීමේ හැකියාවක් ලැබෙනවා. එතකොට ගන්ධනුකාර පදනමක් වැඩි වෙනවා කියන්නේ එක බැංකුවකට වාසියක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඊට පස්සේ මොනවද බැංකුවකට තියෙන අවාසි මොනවද? බැංකුවට තියෙන අවාසි තමයි දැන් මේක දැන් තුන්වන පාර්ශ්වයක් නියෝජිතයා වුණත් මනුස්සයා අපේ බැංකුවේ ස්ටාෆ් එකේ එක්කෙනෙක් නෙමෙයි තුන්වෙනි පාර්ශ්වයක් නේද? ඒත් තුන්වෙනි පාර්ශ්වයක් අතට මේ අපේ ඇත්තටම ගන්ධනුකරු අයිති වෙන්නේ බැංකුවට නේද? ඒතර ගන්ධනුකරු මේ සිදු කරන්නේ ගන්ධනුව නියෝජිත එක නෙමෙයි ගන්ධනු කරන්නේ යා ඒ අදාළ බැංකුවත් එක්ක. යා එතන නියෝජිතයා වගේකින් හිටියට යා එක්කෝ බැංක් ඔෆ් සිලෝන් එකේ ගන්ධනුකරුවෙක් එක්කෝ සම්පත් බැංකුවේ ගන්ධනුකරුවෙක් නැත්නම් කමර්ෂල් බැංකුවේ ගන්ධනුකරුවෙක්. යාට ප්‍රධාන සම්බන්ධතාවය තියෙන්නේ බැංකුවත් එක්ක නේද? එතකොට මේ තුන්වෙනි පාර්ශ්වයක් අපිට මේ නියෝජිතයෙක් විදිහට යොදා ගැනීම තුළින් මේ පාරිභෝගිකයන්ගේ ගණන තොරතුරු ඒගොල්ලන්ගේ පුද්ගලික තොරතුරු කොච්චරක් සල්ලි තියෙනවද මේ පුද්ගලයාට කියන තොරතුරු මේ තුන්වන පාර්ශ්වයකට යන්න පුළුවන්. ඒ හරහා ඒගොල්ලන්ගේ දත්ත යන්න පුළුවන් නේද? එතකොට ඒ කාරණේදී මේ ගණනකාර කණ්ඩායමේ මේ තොරතුරු තුන්වන පාර්ශ්වයකට අවභාවිතාවක් සිදු නොවන ආකාරයට කටයුතු සංවිධානය කිරීම බැංකුවකට පැවරෙන රාජකාරී කොටසක්. ඒතකොට ඒ අවදානම මඩ පවත්වන්න බැංකුව යම් ක්‍රමවේදයන් ක්‍රියාපටිපාටියන් අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න ඕනේ. එතකොට ඒ ක්‍රියාපටිපාටිය සිදු කරනකොට යම් වියදම් පිරිවැය පාර්ශ්වයන් එන්න පුළුවන්. මොකද අපිට අමතර මේක කන්ට්‍රෝල් කරන්න එපා. ඒකට පොඩි ඒක කන්ට්‍රෝල් කරන්න ඒගොල්ලන්ට පොඩි එයාව කොහොමද මේක ක්‍රියාත්මක කරන්න කියලා යම් ආකාරයකින් ඒක පරීක්ෂා කර බලන යම් සුපර්විෂන් එකක්. එයාට උඩින් යම් කණ්ඩායමක් වරින් හරට ගිහිල්ලා බලන්න ඕන. අපි ඒක පිළිබඳව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ක්‍රමවේදය ඒ බැංකුව කොහොමද ඒක පාලනය කරන්න යොදා ගන්න ක්‍රමවේදය පිළිබඳව යම් සාකච්ඡාවක් අපි තව සුළු මොහොතකින් කරනවා. අපි එතකොට ගත්තොත් එහෙම එතකොට ගණනකරුවන්ට ඇති අවාසි නේද? එතකොට ඇත්තටම තුන්වෙනි පාර්ශ්වයක් හින්දා මේ බැංකුවේ එක්කෙනෙක් නෙමෙයි බැංකුවේ නෙමෙයි කියලා සමහරලාවට මේ නියෝජිත සමහරලාවට සමහර ගණනකරුවන්ට තරහකාරයෙක් වෙන්න පුළුවන්. සමහර කට්ටියට හිතෙන්න පුළුවන් මේ අපේ සල්ලි අරගෙන මොනවා කරයිද දන්නේ නැහැ මේ බැංකුවට යයිද දන්නේ නැහැ. ඒ වගේ විශ්වාසනවන්තභාවය තහවුරු නොවීම කියන එක
ගන්දුනුකරුවන්ට ඇති අවාසියක්. එතකොට ඒ වගේම ඒගොල්ලන්ට මුහුණට මුහුණ ගන්දුණු කිරීමේ නොහැකියාව බැංකුවේ නිලධාරි මහත්තයෙක් එක්ක අර ඒගොල්ලන්ට මුහුණට මුහුණ හම්බෙලා ගන්දුණු කරන්න හැකියාවක් නොතිබීමත් ඒගොල්ලන්ට යම් මානසික වශයෙන් මේ විදිහට ගන්දුණු කරන්න නොපැළඹෙන්න සමහර කණ්ඩායමකට සමහර කණ්ඩායම් නම් ඇත්තටම කැමති ඒක අවහිරතාවයක් වෙන්න පුළුවන්. ඒකට ගන්දුණුකරුවන්ට තියෙන අවාසි තමයි විශ්වාසබන්ධය තැමත් තහවුරු නොවීම සහ මුන්ට මුණ ඒ ගන්දුණු කිරීමේ හැකියාවක් නොපැතීම මට කියන්න පුළුවන් බැංකුවට ඇති අවාසි විදියට. ඔක තමයි ඒගොල්ලන් දැනගන්න ඕනේ බ්‍රාන්චස් බැංකින් කියන්නේ මොකක්ද තාක්ෂණික කටයුත්ත. ඒ කියන්නේ නියෝජිත මහත්මයෙ කරා බැංකුවේ නියෝජිත මහත්මයෙක් කරා තොරතුරු තාක්ෂණ මෙවලම් යොදාගෙන බැංකුවේ සේවාවන් ඔන්න ඕනලගොල්ලන්ට කියන්න පුළුවන් සේවාවන් මොනවද සපයන්නේ කියලා සේවාවන් බැංකුවේ ගනුදෙනුකරුවන්ට ලබා දීමට කටයුතු කිරීම බ්‍රාන්චස් බැංකින් නැත්නම් ශාඛා රහිත බැංකුකරණය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. හරි? right. දැන් කොහොමද තත්ත්වය? ශාඛා රහිත බැංකුකරණය පිළිබඳ යම් දැනගන්න ඕන අමතර කාරණයක් නැත්නම් ඔයගොල්ලෝ දන්න අමතර කරුණක් එකතු කරන්න පුළුවන් යමක් තියෙනවා නම් එකතු කරන්න පුළුවන්. right. එතකොට අපි අද දවසේ අලෙවි කරන ක්‍රමවේදයන් විදිහට කරපු ක්‍රමවේදයන් තමයි ශාඛා එක්ක බැංකු ගනුදෙනු සම්බන්ධ කරගන්න පුළුවන්. ATM යන්ත්‍රත් එක්ක ඉන්ටර්නෙට් බැංකින් එක්ක නේද? ඊට අපි අවසාන වශයෙන් දැන් අපි සාකච්ඡා කරා කොහොමද බ්‍රාන්ච් එකක් නැතුව ගනුදෙනුකරුවන් විශේෂයෙන්ම නගරයෙන් පිට කණ්ඩායම් සම්බන්ධ කරගන්න කියන එක අපි සාකච්ඡා කරා. අපි එහෙනම් ඊළඟ අදිරට right. ඉතින් නියෝජිත බැංකුකරණය කියන්නේ ඒජන්සි බැංකින් කියන්නේ අර මම දැන් පැහැදිලි කරපු කාරණේ. ඒ කියන්නේ අපි බ්‍රාන්ච්ලස් බැංකුකරණය සහ නියෝජිත බැංකුකරණය අතර වෙනස තමයි බැංකුවේ වළංගු නියෝජිත කියන්නේ මේ නියෝජිතයන් සියල්ලම බැංකුවේ නියෝජිතයන් විදියට ගිවිසුම්ගත වෙලා කරන ක්‍රියාවලිය. ඉතින් බ්‍රාන්ච්ලස් බැංකින් කියන්නේ මේ ඒජන්සි බැංකින් වල ඒජන්සි බැංක් කියන්නේ බ්‍රාන්චස් බැංකින් වලින්ම කෙරෙන කාර්යය තමයි සිදු කරන්නේ. ඉතින් මේක බැංකුවේ නියෝජිතයක් කරා කරන කාර්යය තමයි සිදු වෙන්නේ. අපිට මේ යහපැත්තේ පේනවනේ නේද? කොහොමද ඒක සම්බන්ධ වෙන්නේ කියලා ට්‍රැඩිෂනල් channel එක, ඒතර ඔන්ලයින් channel එක, ඒතර ඒජන්සි බැංකින් එකක් කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ කියලා පහසුවෙන් ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන්. ඒතර කෝ බැංකින් සිස්ටම් එක අර මම ඉස්සෙල්ලා කිව්වා වගේම කෝ බැංකින් සිස්ටම් එක තියෙන හින්දා තමයි අපිට මේ ඒජන්සි බැංකින් වලට අවශ්‍ය කරන සේවාවන් සියල්ලම අපි අර නියෝජිත මහතාගේ ඒ අවශ්‍ය කරන මැෂින් එකට එතකොට අපිට මේ ගනුදෙනුකරුට යම් කාඩ් පතක් දීලා තියෙන පුළුවන් යාව මේ සිස්ටම් එකකින් හඳුනගන්න. එතකොට එයාගේ ඒ හඳුනා ගැනීම තුළින් ඒ සිස්ටම් එකට ඇතුල් වෙන්න පුළුවන්. ඇතුල් වෙලා Tamanට අවශ්‍ය කරන ගනුදෙනු සියල්ලම ඒ හරහා සිදු කරන්න පුළුවන්. එතකොට මේ අවස්ථාව ගනුදෙනුකරුට මේ බැංකුවේ නියෝජිතයෙක් කරහා සම්බන්ධ වීමට අවස්ථාවක් ලබා දෙන එක තමයි මේ හරහා සිදු වෙන්නේ. එතකොට මේකෙදි කරන්න පුළුවන් සේවාවන් සාමාන්‍ය ශාඛාවකින් කරන්න පුළුවන් භූමියක් සේවාවන් කරගන්න පුළුවන්. මේ දල තැන්පත් කරන්න පුළුවන්, ශේෂ පිරික්සුමක් ලබා ගන්න පුළුවන්, පාස්පෝර්ට් යාවත්කාලීන කරන්න පුළුවන්, මුදල් මාරු කර යවන්න පුළුවන් Taman දන්නේ කෙනෙක්ට වෙනත් ගෙවීම් පිල්පත් වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට ශාඛාවක ට්‍රැඩිෂනල් සාම්ප්‍රදායික ශාඛාවකට ගිහිල්ලා කරන සේවාවන් බොහොමයක්ම වෙතනින් අපිට කරගන්න පුළුවන්. එතනදී වෙන්නේ කොහොමද? අපේ ඔන්ලයින් channel එක හරහා අපේ කෝ බැංකින් සිස්ටම් එක හරහා ගනුදෙනුකාරෝ සහ නියෝජිතයාගේ හරහා මේ ගනුදෙනුකරුවන්ට තමන්ගේ අවශ්‍ය කරන සේවාවන් සපයීමට අවශ්‍ය
සිස්ටම් එකක් අපි ඩෙවලොප් කරලා ඒකට අවශ්‍ය පහසුකම් සකලන එක තමයි නියෝජිත බැංකුකරණයේ කරන්නේ. එතකොට නියෝජිත බැංකුකරණයේ වාසි අවාසිත් ඔයගලන්ට බ්‍රාන්ච්ලස් බැංකින් වල තියෙන අවාසි වාසි වලටම බද්ධ කරගෙන ඔයගලන්ට සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන්. නැත්නම් අධ්‍යයනය කරන්න පුළුවන්. right? බ්‍රාන්ච්ලස් බැංකිනුයි නියෝජිත බැංකුකරණය පටල ගන්න එපා. බ්‍රාන්ච්ලස් බැංකින් කියන්නේ අපි තාක්ෂණය යොදාගෙන අපිත් එක්ක දැනට ගනුදෙනු නොකරන සහ ගනුදෙනු අවම වශයෙන් කරන කණ්ඩායම් සම්බන්ධ කර ගැනීම. නියෝජිත බැංකුකරණය කියලා අපි ඒකට තව ඇඩ් කරනවා නියෝජිතයෙක් සම්බන්ධ කරගෙන මේ වෙලාවම භාවිතා කරගෙන බැංකුවේ නියෝජිතයෙක් සම්බන්ධ කරගෙන ගිවිසුම් ගත වෙලා ඒ සේවාවන් සපයනවා. එතකොට බ්‍රාන්ච්ලස් බැංකින් කියලා කියන්නේ නැත්නම් ශාඛාරහිත බැංකුකරණය කියන සංකල්පය. එතකොට ඒකේ කරන ක්‍රමවේදය තමයි නියෝජිත බැංකුකරණය. එතකොට බ්‍රාන්ච්ලස් බැංකින් කියන්නේ ඒකේ සංකල්පය. හරි? එතකොට ඒකේ සංකල්පය අපි ක්‍රියාත්මක කරන ක්‍රමවේදය තමයි නියෝජිත බැංකුකරණය. right. ගැටලු තියෙනවද? ඒතකොට ඔයගලන්ට යම් අවස්ථාවක නියෝජිත බැංකුකරණයේ අවාසි කියලා ඇහුවත් මේ ටිකම තමයි ඔයගලන්ට ලියන්න තියෙන්නේ නේද? වේගවත්තා නම්‍යශීලීව ගනුදෙනු කරගන්න පුළුවන්. ප්‍රවාහනය වියදම් නැති වෙනවා නේද? ඒ හරහා සිදු වෙනවානේ. පාරිභෝගික දත්ත තුන්වන පාර්ශ්වයට යන්න පුළුවන්. ඒ වගේ මේ සියල්ලම අවාසි නියෝජිත බැංකුකරණයටත් තියෙන්නේ මේ වාසියම තමයි. හරි? ඒක සංකල්පයක් අපි සාකච්ඡා කරේ. අරක තමයි අපි කරන්න භාවිතා කරන ක්‍රමය. right. දැන් අපි බලමු නියෝජිත බැංකුකරණයට ඇති අභියෝග මොනවද කියන එක නේද? එතකොට දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ අපි දැන් දත්ත බැංකුවේ ඇත්තටම ගනුදෙනුකරුවන් කියන්නේ ඒගොල්ලෝ බැංකුවේ ගනුදෙනුකරුවන්. නියෝජිතයාගේ බැංකුකරුවන් ගනුදෙනුකරුවන් නෙමෙයිනේ. ඒක එක්තරා බැංකුවක ගනුදෙනුකරුවන් එතන ඉන්නේ. එතකොට මේක දැන් අපි මේ හැම එක්කෙනාටම මේ නියෝජිතයන්ට අපි ක්‍රමවේදයක් සංවිධානය කරලා කියලා දීලා තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි ඔයාගේ නියෝජිතයා ගිවිසුම් ගත වෙනකොටම කියනවා හරි ඔයා නියෝජිතයෙක් විදිහට අපි පත් කරනවා. ඔයාට කරන්න පුළුවන් අපේ ගනුදෙනුකරුවන්ට දෙන්න අපි අවශ්‍ය කරන පද්ධතියට අපේ සිස්ටම් එකට ඔයාට දෙනවා ඒ ඇක්සස් එක. ඒ කියන්නේ ඒකට ඇතුල් වීමේ ක්‍රමවේදයක් ඔයාට අපි සලස්සලා දෙනවා. ඉතින් එතකොට මේ ගනුදෙනුකරුවන්ට සේවය හොඳින් සැපීමට එකඟ කරවන්න ඕනේ. ඒ වගේම මේ ගනුදෙනුකරුවන්ගේ කිසිම වෙලාවක තොරතුරු වෙනත් පාර්ශ්වයකට ලබා දීම වරදක් විදියට පිළි අරගෙන ඒකට ගිවිසුම් ගත වෙන්න ඕනේ. එතකොට කොහොමද ගනුදෙනු කරන්නේ? එක ගනුදෙනුකරුවෙක්ට කොච්චරක් එයාට කොච්චරක් දවසක ඇතුළත ගනුදෙනු කරන්න පුළුවන් සීමාවක් අපි හඳුන්වලා දෙනවා. එක ගනුදෙනුකරුවෙක්ට කොච්චරක් මුදල් ලබා දෙන්න පුළුවන්ද? නැත්නම් තැන්පත් ලබා ගන්න පුළුවන්ද? නැත්නම් එයාගේ මුදල් ඒ පුද්ගලයාට ලබා දෙන්න පුළුවන්ද? ඒ කියන්නේ ආපසු ලබා දෙන්න පුළුවන්ද? මේ වගේ ගොඩාක් නීති රීති සමුදායක් අපි දානවා. ඒකට ඒක හරහා තමයි අපි අර ඉස්සෙල්ලා කියපු මේ දත්ත පිටට යාම නැත්නම් යම් වංචා දූෂණ සිදුවීම සොරකම් සිදුවීම වැළැක්වීමට මේ නියෝජිත බැංකුකරණයේදී බැංකුවට අනිවාර්යයෙන්ම රාජකාරියක් පැවරෙනවා. ඒක තමයි බැංකුවට තියෙන අභියෝග. ඒ කියන්නේ මෙහිදී වෙන්න පුළුවන් දත්ත ටික වෙනත් පාර්ශ්වයකට අතට යෑම නවත්වීම. ඒතර ගනුදෙනුකරුවන් හට අවශ්‍ය කරන සේවාවන් සපයා දීමට මේ එකඟ කරවා ගැනීම. ඊට පස්සේ තවත් අපි ගත්තොත් එහෙම වංචා දූෂණ සිදු වෙන්න පුළුවන් නේද? යම් සොරකම් සිදු වෙන්න පුළුවන්. මේවා තමයි නියෝජිත බැංකුකරණයේ අපි පටන් ගන්නකොට තාක්ෂණයත් එක්ක ඒ වෙලාවේ හිතුවේ නැතු වෙන්න පුළුවන්. මේවා පසු කාලේනව ඕගලන්ට නැත්තම් මේ ක්‍රමය තුල ඇති වෙන්න පුළුවන් තත්ත්වයන්. අපි බලමු මේ එක එකක් කරහා අපි ඒක මොනවද අපි අභ්‍යන්තරව බැංකුවකට යොදා ගන්න පුළුවන් ක්‍රමවේදයන් මෙවැනි අභියෝගයන් ජය ගැනීම. අපි පළවෙනි අපි සාකච්ඡා කරමුකෝ අභ්‍යන්තර හා බාහිර විගණන මගින්
අනුකූලතාවය සහ ප්‍රමාණවත් බව නිශ්චිත කාලරාමුවක් තුළ තහවුරු කිරීම. ඔයගොල්ලෝ දන්නවනේ බැංකුවක වැඩ කරන කට්ටිය ඔයගොල්ලෝ දන්නවා විගණනයන් සිදු වෙනවා නේද? අපි සමහර වෙලාවට බැංකුවක අවුරුද්දක් විතර වැඩ කරපු කට්ටිය නම් දන්නවා ඔන්න එකපාරටම ඔඩිටර්ස්ලා පැනලා කියලා අපි කියනවා. හරි. ඔඩිටර්ස්ලා අපිට දන්නේ නැතුව එන්නේ විගණනයෙන් අපි කොහොමද ඔයගොල්ලෝ ගත්තොත් එහෙම කවුන්ටර්ස් වල වැඩ කරනවා නම් ඒකට අපි ක්‍රමවේදයක් තියෙනවානේ පටිපාටියක් තියෙනවානේ මෙහෙම ඔපරේෂනල් ගයිඩ්ලයින් එකක් තියෙනවානේ ඔයගොල්ලෝ ෆලෝ කරාද ඒවා ටික කියලා බලනවා තමයි එන්නේ. එකපාරට ආපු ගමන් ඔයගොල්ලන්ගේ බොක්ස් එක ගටිල් බොක්ස් එක ගන්නවා කෑෂ් බොක්ස් එක. නේද? ඒක අරගෙන ඔයගොල්ලෝ කොහොමද ගන්නු කරේ කියලා බලනවා. එතකොට ඔයගොල්ලෝ ඒ වවුචර්ස් කොහොමද හැන්ඩල් කරලා තියෙන්නේ? ආ ෆයිල් කරලා තියෙන්නේ. නේද? එතකොට අපි ගත්තොත් ෆෝනින් වල ආටිකල්ස් කොහොමද ඒවා ටික අරගෙන ඒගොල්ලෝ චෙක් කරලා බලනවා නේ. මේ වගේ ඔඩිට් එකක් කරනවානේ. ඔයගොල්ලෝ ඔඩිටර්ස්ලා ගැන දන්නවනේ. අන්න ඒ වගේ බැංකුවකට නියෝජිතයෙක් පත් කරා කියලා අත හොදගෙන පැත්ත කරලා ඉන්න බෑ. එතකොට මේ බාහිර සහ ඒ කියන්නේ බාහිර අභ්‍යන්තර විගණනය කියන්නේ බැංකුව ඇතුළේම ඉන්න ඉන්ටර්නල් ඔඩිට් කියන එක. විතර බාහිර විගණනයන් කියන්නේ අපි බාහිරට දීලත් අපේ ඔඩිට් කරගන්නවා. ඒක අධ්‍යක්ෂක මණ්ඩලයට මේගොල්ලෝ දෙගොල්ලම කෙලින්ම වාර්තා කරන්නේ. එතකොට මේ කණ්ඩායම් දෙකම හරහා අපි ඉස්ලාම ක්‍රියාපටිපාටියක් හඳුන්වලා දුන්නනේ. මේක යම් කෙටි දැන්වීම් දීමකින් නැත්නම් නොදන්වා මේ අපි ඉස්ලාම් කිව්වා වගේ බ්‍රාන්ච් එකට එනවා වගේම නියෝජිත මහත්තයා ගාවට ගිහිල්ලා හරි එයා මේ වැඩ කටයුතු කරාද කියලා බලන්න. හරි. ඒවා එහෙම කටයුතු ඒ අවශ්‍ය කරන එකඟ වෙච්ච ආකාරයට කෙරෙන්නේ නැත්නම් ඒ පිළිබඳව වාර්තා කරලා නිවැරදි නිර්දේශයන් යදාළ බැංකුවකට නිර්දේශයන් ලබා දෙන්න ඕනේ. මේවා කොහොමද ඉක්මනින්ම නිවැරදි තත්ත්වයන් බවට පත් කරගන්න කියන එක පිළිබඳව යම් දැනුම් දීමක් කියලා කර්මාකාරීත්වයට නැත්නම් අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම් දෙන්න ඕනේ. ඒ හරහා මේ ක්‍රමවේදයන් යවත් කාලීනව තාමත් කාර්යක්ෂමව නිවැරදිව කරන තත්වයකට පත් කරන්න. එතකොට ඔයගොල්ලන්ට එතනදී කියන්න ඕනේ හඳුන්වලා දෙන ක්‍රමවේදයන් ඉෂ්ට වෙනවද කියලා බලන්න බාහිර විගණනයන් සහ අභ්‍යන්තර විගණනයන් කරන්න කියලා. ඊට පස්සේ තවත් අපිට වෙන්න පුළුවන් අභ්‍යන්තර හා බාහිර තර්ජන දීමට නියෝජන සංවිධානය කිරීම. එතකොට අපි දන්නවා අපි ගොඩක් වෙලාවට සොරසතුරු වලට ගැටලු එන්න පුළුවන්. එතකොට වෙනත් දූෂණ සිදු වෙන්න පුළුවන්. සේවක මණ්ඩලයේ යම් ගැටලු තියෙන්න පුළුවන්. ඉතින් මේ වලට හරියන කාර්යභාරයන් සිදු කරන අපිට මේකට CCTV එකක් දාන්න පුළුවන් මොනවද මෙතන සිදු වෙනවද කියලා අපි අනිවාර්යයෙන්ම නියෝජිත මාර්ගයට පත් කරන අපි බැංකුවෙන් ගෙවීමක් සිදු කරනවනේ ඒකට නේද? එතකොට ඒකට හරියන්න යාට යම් කිසි ස්ථානයක් තියෙන්න ඕනේ. ඒතර ඒක ගන්දිනු කරුට එළියෙන් කවුරුත් එන්න බැරි වෙන්න අපි කවුන්ටරයක් විදිහට හදලා අපි අර ෆෝනින් ඔයගොල්ලෝ දන්නවා ඉතින් උකස් ආයතන තියෙන්නේ. ඒතකොට ඒගොල්ලෝ හොඳට යකඩ කූරු වලින් කවර් කරලා හොඳට ආරක්ෂිත තියෙනවානේ. ඒතකොට මෙතනත් ඒ වගේම මේ වගේම ඒ වටපිටාවක් හදන්න පුළුවන්. CCTV තියෙනවා, ආරක්ෂක උපක්‍රම තියෙනවා. ඒ වගේම පොලිසියට වාර්තා කරන්න යම් සතුරෙක් ආවොත් ඒ පිළිබඳව ක්ෂණික දැනුම් දීමකින් ඒ වගේ වාර්තා කරන්න ක්‍රමවේදයක් හැතරේ හදන්න පුළුවන්. අපි දන්නවා අපේ ශාඛාවල් නම් අපිට සොරෙක් ආව ගමන් ටක් ගාලා තියෙනවනේ බෙල් එකක් කෙලින්ම රින් වෙන්න නේද? ඒ වගේ යම් අභ්‍යන්තර ක්‍රමවේදයන් නියෝජිතයන්ටත් හඳුන්වලා දෙන්න පුළුවන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙනම් ගණන්කරුවන්ගේ සංවේදී තොරතුරු සුරක්ෂිතභාවය තහවුරු කිරීම. එතකොට මේකට අපිට විශේෂයෙන්ම අපි ඉස්සෙල්ලා කතා කරා ගණන්කරුවන්ගේ ගොඩක් වෙලාවට තොරතුරු ඒ තාක්ෂණය ඔස්සේ එතන යාගේ මැෂින් එකේ යම් ආකාරයකින් තැම්පත් වෙලා තියෙන පුළුවන් නැත්නම් අපි මධ්‍යගතක පද්ධතිය කෙලින්ම තැම්පත් වෙලා තියෙන පුළුවන්. තාක්ෂණිකව යම් තොරතුරු එතන යාගේ අපි දෙනවනේ මැෂින් එකක් ඒකේ තාක්ෂණිකව දත්ත තැම්පත් වෙලා තියෙනවා නම් ඒ දත්ත ආරක්ෂා කර ගැනීම සඳහා නිවැරදි ක්‍රමවේදයක් යොදා ගන්නවා. අපි පාස්වර්ඩ් දාලා තියන්න පුළුවන් නේද? ඒ වගේ යම් තොරතුරු තාක්ෂණ ක්‍රමවේදයක් යොදා ගන්න ඕනේ මේ සංවේදී තොරතුරු වල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා. ඒතර සර්වර් එකක් තියෙනවද නැද්ද? ඒ වගේ සර්වර් එකක් තියෙනවා නම් කොහොමද ඒකේ සුරක්ෂිතභාවය තහවුරු කරගන්නේ කියන එක අපිට අනිවාර්යයෙන්ම ඒ වගේ ගැටලු निराකරණය කරගන්න ඕනේ. ඉතින් නියෝජිත බැංකුකරණය පහසු කරනවා වගේම දැන් මේ වගේ දේවල් වලින් යම් පිරිවැයක් දරන්න වෙනවා. නිකම්ම කරන්න බෑ.
යම් පිරිවෙනක් දාන්න. ඒකට අවශ්‍ය කරන ක්‍රමවේදයන් ඒ ක්‍රියාපටිපාටියන් දැමීම සිදු කිරීම හරහා. ඊට පස්සේ අවශ්‍ය කටයුතු සඳහා ගණිතකරුවන්ගේ එකඟතාවය ලබා ගැනීම සංවේදී දත්ම කළමනාකරණය. යම් ආකාරයකින් ගන්ධනුකරුවන්ගෙන් අපිට යම් එකඟතාවයක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. යම් සංවේදී දත්ත කළමනාකරණයේදී අපි ඒ පිළිබඳව ගන්ධනුකරුවන් දැනුවත් කරලා මේ වගේ ගන්ධනු මෙතන සිදුවෙන්නේ වගේ ගන්ධන වල තොරතුරු මෙහෙමයි අපි කළමනාකරණය කරන්නේ කියලා ඒගොල්ලන්ගේ මොකද අපි බැංකුවක් තුල සිදුවෙන ආකාරයටම නෙමෙයි සිදුවෙන්නේ. ඒකට අවශ්‍ය කරන දත් අපි වවුචර් එකක් ගන්නවා නම් ඒ පුද්ගලයා ඒ තුන්වෙනි පාර්ශ්වයක් හරහානේ බැංකුවට ඔක ලැබෙන්නේ නේද? එතකොට ඒ තොරතුරු එහෙම භාවිතා කරනවා කියලා ගනුදෙනුකරු දැනුවත් කරලා එයාගේ අනුමැතියත් අතුව තමයි මේ අපි මේ ගනුදෙනුකරුවන් එක්ක මේ කටයුත්ත කරගෙන යන්නේ. ඊට පස්සේ ගනුදෙනු සඳහා දෛනික ගනුදෙනුකරුවන් නියෝජිතයන් සඳහා සීමා යෙදීම. ඉතින් අපි ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ටත් කවුන්ටර්ස් වල ඉන්නවා නම් වැඩ කරන කට්ටිය කවුන්ටර් එකේ ඔයගොල්ලන්ට කොච්චර මුදල් ප්‍රමාණයක් සමහර තැන්වල කවුන්ටර්ස් වල කොච්චර සල්ලි කෑෂ් තියාගන්න පුළුවන්ද කියලා ලිමිට්ස් තියෙනවා නේද? ඒ වගේම ශාඛාවටත් තියාගන්න ශාඛාව ඇතුළත තියාගත යුතු මුදල් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් දෛනිකව මේ ගනුදෙනු කරන්න ඕන ප්‍රමාණය කොච්චරද ගනුදෙනු දෛනික ඒ කියන්නේ දෛනිකව එක් ගනුදෙනුකරුවෙක්ට කොච්චරක්ද මුදල් ලබා දෙන්න පුළුවන් නැත්නම් තැන්පත් ලබා ගන්න පුළුවන්. නියෝජිතයාගේ මුළු ගනුදෙනුකරු ප්‍රමාණය කොච්චරද? ඒ හරහා අපිට මේ වගේ සීමා බන්ධන දැමීම තුළින් යම් ආකාරයකින් සොර සතුරු කරදරයක් වුණොත් එහෙම ඒකේ වෙන්න පුළුවන් අවදානම අවම කර ගැනීමේ හැකියාවක් තියෙනවා. නැත්නම් අපි ඉවබ්බාවක් නැතුව ඕනෑම ගාණක් කරන්න කියලා තිබුණොත් එහෙම අර අපි සාමාන්‍ය කතාවට කියනවා වගේ ලක්ෂ 5ක් නම් තියෙන්නේ කවුන්ටර්ස් වල තියන්න. ලක්ෂ 15ක් වෙනකන් එයා හිටියා නියමිත ක්‍රමවේදය අනුමත කරන්න නැතුව ඒ සේෆ් එකේ මුදල් තැන්පත් කරන්න අනුමැතිය අරගෙන හොර සතුරෙක් ආවොත් ඒ 15ම අරගෙන යනවානේ. ඒ වගේම තමයි අපි මේක ක්‍රමවේදයක් දාලා ඒක අනුමත කරන්නේ නැතුව ඒක යා නියෝජිතයා ක්‍රියාත්මක වෙලා තියෙනවා නම් ඒ ක්‍රියාත්මක වීම හරහා එයා ඒ මුදල් අවභාවිතා කිරීමෙන් ඒ පුද්ගලයාට ඒකේ දඬුවම විඳින්න වෙනවා. ඒ කියන්නේ නියෝජිතයාට දඬුවම විඳින්න වෙනවා. ඒ ක්‍රමවේදය හරියාකාරව ක්‍රියාත්මක නොවීම හරහා ඒකේ පාඩුව එයා දැනගන්න දරා ගන්න ඕනේ. ඒක පිළිබඳව අපි ගිවිසුම් ගත වෙලා ඉන්න හින්දා මම හිතන්නේ ලොකු ගැටලුවක් ඇති කියලා. නමුත් මේවා නියමනාකාරව ලිඛිතව ගිවිසුම් ගත වෙලා ඒවා පිළිබඳව මේ ගිවිසුම් ගත වීම විතරක් නෙවෙයි ඒවා නිරන්තරයෙන් පරීක්ෂා කර බැලීමත් බැංකුවේ රාජ්‍ය කාර්යයක්. එතකොට මේ වගේ නියෝජිත ආයතන ඒගොල්ලන්ගේ අපි කිව්ව ඉන්ටර්නෙට් කනෙක්ෂන් නැතිවීම නැත්නම් තාක්ෂණික ගැටලු ඇතිවීම නැත්නම් යාගේ සිස්ටම් අවුල් වීම නැත්නම් යා තැන් වල රස්ති අඩු ගන්න ගිහලා මේ ගනුදෙනුකරුවන්ගේ එනකොට මේ ඒක සේවාව ලබා දීමට නොහැකියාවක් ඇතිවීම අකණ්ඩ සේවාවක් මේගොල්ලන් හපයන්න ඕන නියෝජිතයන් හරහා. නැත්නම් ඒක වෙලාවල වහලා තමන්ට ඇරලා එහෙම තිබුණොත් එimhe මේ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසවන්තභාවය බිඳ වැටෙනවා. එතකොට ඒක හරහා විශ්වාසවන්තව බිඳ වැටෙන්නේ නියෝජිතයාගේ නෙමෙයි බැංකුවේ නම තමයි සවුත් වෙන්නේ. ඉතින් මේ වගේ බැංකු ක්‍රම ක්‍රියාත්මක කරනවා නම් මේ අකණ්ඩව මේ සේවාවන් සැපයීම සඳහා අවශ්‍ය කරන ක්‍රමවේදයක් ඇති කිරීමත් ඒ පිළිබඳව ක්‍රියාත්මක වීමත් ඒ පිළිබඳව එහෙම සිදුවෙන්නේ නැත්නම් ක්ෂණිකව ප්‍රධාන කාර්යාලය වලට වාර්තා කිරීමට අවශ්‍ය කරන ක්‍රමවේදයක් ඇති කිරීමත් මම හිතන්නේ නියෝජිත කරන අභියෝග ජය ගැනීමට ඇති තවත් අවස්ථාවක් කියලා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඊළඟට අපි තවත් මේකෙම තවත් අධ්‍යයනයකට යනවා. බ්‍රාන්ච්ලස් බැංකින් කිව්වා නියෝජිතය කරහා ගනුදෙනු කරනවා. මේකටම පරිබාහිර මේකේ තවත් දියුණු තත්ත්වයක්. අපි ඩිජිටල් බැංකුකරණය කියලා අපි ඉස්සරහන් කතා කරන්නේ නේද? ඒතර ඩිජිටල් බැංකුකරණයේ තවත් අංගයක්. අපි ඔන්ලයින් බැංකින් වලින් තවත් සේවාවන් බොහොමයක්. කියන්නේ ඔන්ලයින් බැංකින් වලදී අපි ගිණුමට අදාළ තොරතුරුනේ ගිණුම් හරහා ගිණුම් මාරු කිරීම, තැන්පත් කිරීම, ඒ වගේ දේවල් අපි කරේ. මේකෙදි
ඊට පරිබාහිරව වෙනත් සේවාවන් ලබා ගන්න ආකාරය තමයි මේ ෆයිනෑන්ෂල් ටෙක්නෝලොජි නැත්නම් මූල්‍ය තාක්ෂණය ෆින්ටෙක් ටෙක්නෝලොජි කියලා අපි සාකච්ඡා කරන්නේ. ගොඩක් වෙලාවට මෙතනදී බැංකුවක රාජකාරියක් තියෙනවා. ඊට අමතරව IT තොරතුරු තාක්ෂණ සමාගමක් මේ වලට සම්බන්ධ වෙනවා. ඊට අමතරව තව මොබයිල් ඔපරේටර් කෙනෙකුත් සම්බන්ධ වෙනවා. අපි ඒ කියන්නේ ඩයලොග් මොබිටෙල් වගේ ආයතනයකුත් සම්බන්ධ වෙලා තමයි මේ ෆින්ටෙක් තාක්ෂණය අපිට යොදා ගන්න පුළුවන්. එතකොට අපි ඒකට නව ව්‍යාපෘති ආකෘති භාවිතින් හා සේවාවන් ඇති. දැන් අපි ඉස්සලන් කතා කරපු බිස්නස් මොඩල් එකේම තවත් ඉස්සරහට ගිය තත්ත්වයක් නේද? අපි දියුණු තත්ත්වයක් විදිහට තාක්ෂණයත් යොදාගෙන අපි ඉස්සලන් කතා කරගත්ත ජංගම දුරකථන ජාලාවක් යොදාගෙන මූල්‍ය ආයතන මූලිකත්වයෙන්. කියන්නේ තාක්ෂණය යොදාගන්නේ IT කම්පැනි එකකින්. හරි? එතකොට ඒගොල්ලෝ තමයි software development මුද්දුකාංග ඒ අවශ්‍ය කරන තොරතුරු දත්ත පද්ධතීන් පවත්වාගෙන යන තාක්ෂණික ආයතනේ. ජංගම දුරකථන ජාලාව තමයි කනෙක්ෂන් එක ලබා දෙන්නේ. මූල්‍ය ආයතනය තමයි. මොකද මූල්‍ය ආයතනයක් සම්බන්ධ වෙන්න එපයි මූල්‍ය ගණනුවක් කරන්න. ඉතින් මූල්‍ය ආයතනයකුත් මේකට සම්බන්ධ. මේ තුනම සම්බන්ධ වෙච්ච සංකලනයක් තමයි තාක්ෂණයෙන් තමයි මේක පහසු කරවන්නේ. අපි ඉස්සරන් අර පොඩි මේ පොස්ට් එකක් පාවිච්චි කරලා ඒ ගණනු කරන ක්‍රමවේදය ඇති කරගත්තානේ. මෙතනදී අපි ඊටත් වඩා දියුණු software එකක් මාර්ගයෙන් අවශ්‍ය කරන සේවාවන් ලබා ගැනීම හැකි තත්ත්වයන් ඇති කරනවා. එතකොට මේකෙන් අපි දෙවෙනි එක තොරතුරු තාක්ෂණය ස්වයංක්‍රීය පද්ධති ක්‍රියාදාම බිහිවීම. කියන්නේ තාක්ෂණය ඇතුළේ ඔටෝමේට් කරනවා ගොඩක් වෙලාවට. අපි ඉස්සෙල්ලාම අපි කතා කරානේ ණය ලබා දීමේදී ක්‍රියාවලිය නේද? ණය දීමේදී අවශ්‍ය කරන තොරතුරු සියල්ලම ඒ ඉන්බොක්ස් එකට දැම්මට පස්සේ ඒ ඉන්බොක්ස් එකෙන් අවශ්‍ය කරන තොරතුරු ඒ අදාළ ෆෝමැට් එකට තිබුණු තව අදාළ තොරතුරු විශ්ලේෂණය කරලා මේ තාක්ෂණ මුද්දුකාංගේ හරහාම ඒ පුද්ගලයාට ණයක් ලබා දීමට හැකිද නැද්ද කියලා ඒ උත්තරය තාක්ෂණය හරහාම දෙන්න පුළුවන්. එතකොට පුද්ගලයෙක් මෙතනදී සම්බන්ධ වීමේ අවශ්‍යතාවය තාමත් තවම. ඒක මේ තාක්ෂණය නැත්නම් සිස්ටම් එක හැන්ඩල් කරන්න තමයි පුද්ගලයෙක් ඕනේ. නැත්නම් එක්කෙනෙක්ට ණයක් දෙන්න ඕනද නැද්ද කියලා ගනුදෙනුකරුවෙක්ගේ පුද්ගලිකව ඒව ඉන්ටර්විව් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. හරි? එතකොට මේ වගේ කාරණා එකත් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එතන මේකෙදී ප්‍රධානම දේ තමයි මූල්‍ය තාක්ෂණය වල දාන තාක්ෂණයේ මූල්‍ය කරන ක්‍රමවේදයක්. එතකොට මේකෙදී තොරතුරු තාක්ෂණය ස්වයංක්‍රීය පද්ධතිය ක්‍රියාත්මක. කියන්නේ තොරතුරු තාක්ෂණය යොදා ගන්නවා. ඒ වගේම ඔටෝමේට් කරනවා අපි බැංකු කරන ක්‍රියාවලිය. ඒ කියන්නේ ණය ලබා දීමේ ක්‍රියාවලිය අපිට ඔටෝමේට් කරන්න පුළුවන්. ස්වයංක්‍රීය කරන්න පුළුවන්. ඒ හරහා ණය ලබා දීම යම් කිසි ස්කෝර් එකක් නැත්නම් අගයක් ඒ සියලු ණය ලබා දීමට අවශ්‍ය කරන අංග තියෙනවනේ. ඒ අංග වලට අදාළ කාර්ය ලකුණු බවට පරිවර්තනය කරලා අපි 100න් ඒ අවශ්‍ය ප්‍රමාණ ලකුණු ප්‍රමාණය තියෙනවා නම් මම ණයක් දෙන්න සුදුසුයි නැද්ද? ඒ වගේ කාරණයක් අපිට දාගන්න පුළුවන්. එතකොට මේ හරහා තොරතුරු තාක්ෂණය හා ස්වයංක්‍රීය පද්ධති ක්‍රියාදාම බිහිවීම හරහා වෙනත් අපිට ලබා ගන්න පුළුවන් ඩිජිටල් බැංකුකරණය නේද? අපි කියපු සේවාවන් ණය ලබා ගන්න පුළුවන්, ගෙවීම් ක්‍රම, මූල්‍ය උපදේශන, ඒ වගේම රක්ෂණ සේවා, ඒ වගේ වෙනත් සේවාවන් ලබා ගැනීමත් මේ ෆින්ටෙක් ටෙක්නොලොජි කරා ලබා දෙන්න පුළුවන්. හරි? එතකොට ඔයගලන්ට මතක තියාගන්න ඕනේ තාක්ෂණය ජංගම දුරකථන ජාලා සහ මූල්‍ය ආයතන සම්බන්ධ වෙලා බැංකුවේ සාම්ප්‍රදායික සේවාවන් වලට අමතරව වෙනත් පරිබාහිර බැංකුවේ සාමාන්‍යයෙන් ලබා දෙන සේවාවන් ලබා දෙන අවස්ථාවක් තමයි ෆින්ටෙක් ටෙක්නොලොජි කරා වෙන්නේ. එතකොට මේකේ තියෙන වාසි මොනවද? මේකෙත් අපිට පිරිවැය අඩු වෙනවා. ඒ වගේම නව ගනුදෙනුකාර කණ්ඩායමක් එකතු කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම සාම්ප්‍රදායික බැංකුකරණය තුළ තොරතුරු වල ඇති පවතින අසමමිතික බව, ආකාර්ෂක බව දුරු කරනවා. අපි දන්නවා මේ ගොඩක් අපි ණය දෙන්න ගියොත් එහෙම අපි ඉස්සලන් කියපු අර ග්‍රාමීය කට්ටියකට ඒගොල්ලන් ගනුදෙනු කරලා නැහැ බැංකුවකින්. ඒත් ඒගොල්ලන්ගේ ආදායම් වියදම් තොරතුරු අපිට හොයා ගැනීමේ හැකියාවක් නැහැ. ඒකට අපි හිතනවා ඒගොල්ලන්ට ආදායමක් නැහැ කියලා. නමුත් මේ වගේ පද්ධතියක් කරා අපි ඒගොල්ලන්ට ගෙවීම් පියවීම් සිදු කරන්න දුන්නොත් එහෙම ඒ වගේ ක්‍රමවේදයක් කරා අපිට පුළුවන් මේ ග්‍රාමීය ජනතාවගෙත් මේ ඒගොල්ලන්ගේ ඉපීමේ හැකියාව බලන්න. ඒ හරහා අපිට පුළුවන් ඒගොල්ලන්ට ණයක් ලබා ගැනීමට සුදුසුකමක් තියෙනවා නම් අවශ්‍ය කරන ණය ලබා දෙන්න පුළුවන්. ඉතින් සාම්ප්‍රදායික බැංකුවලින් ඔබට ගිහිල්ලා ඒ
අපි සාම්ප්‍රදායික බැංකුවල දකින අසම්මිතිකා භාවය තොරතුරු වල තියෙන අසම්මිතික භාවය අපිට නැති කරගන්න පුළුවන් මේ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරලා. ඒ වගේම ඉස්සෙල්ලා කිව්වා වගේම දත්වල පවතින අභාවිතය අපි නවත්තන්න බැංකුවක් විදියට නැත්නම් ෆින්ටෙක් තාක්ෂණය හරහා අපි ක්‍රියා කරන්න ඕනේ. සයිබර් වගේ අටැක් එන්න පුළුවන් ඒවායින් අපි ආරක්ෂා වෙලා යන්න ඕනේ. මුදල් විශුද්ධීකරණය හා සස්තවාදී මූල්‍යකරණ මේ වගේ සිස්ටම් හැකර්ස්ලා හරහා ඒ වගේ තත්ත්වයන් හරහා යම් අක්‍රමික කටයුතු සිදු වෙන්න පුළුවන්. ඒ වගේ මේ අවස්ථාවකදී වෙන්න පුළුවන් තවත් අපුද්ගලික බව. මොකද මේදී මිනිස්සු හම්බෙන්නේ නැහැනේ. තාක්ෂණයනේ හරහාන වෙන්නේ. සමහර පුද්ගලයන් මේකට සමහර ගනුදෙනු කරුවන් අකමැති වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කැමති බැංකුවකට ගිහිල්ලා ගනුදෙනු කරන්න. ඉතින් මේ වගේ අපුද්ගලික බව ඇතිවීමත් යම් ආකාරයක අවශ්‍යයක් කියලා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඔක තමයි අපිට සාකච්ඡා කරන්න ඉතුරු වෙලා තිබුණේ. මම හිතන්නේ අපි පාදම ගොඩක් වෙලාවට බැංකු ක්‍රමයේ විකාශනයේ ඉඳන් විවිධ මාතෘකා යටතේ බැංකුවක් ව්‍යාපාරයක් බවට ආකාරයට පවත්වාගෙන යන්න කියන කාරණය අද මේ බැංකු ව්‍යාපාර ආකෘති ඒ වගේ අද අලෙවිකරන ක්‍රමවේදයක් කරා මේ බැංකු වාණිජ්‍ය බැංකු කරන ව්‍යාපාරයක් විතර ලාභයක් ලබන ආයතනයක් විදියට අපි කොහොමද කරන්න කියන එක තමයි සාකච්ඡාව දිගින් දිගටම ආවේ. ඊට පස්සේ මම විභාග ගැන කරුණු කීපයක් කියනවා කියලා කිව්වා. එතකොට ඔයගලන්ට අනිවාර්යයෙන් මේ අපි මේ සාකච්ඡා කරපු කරුණු අපි දීපු මෙතන දීපු ප්‍රසන්ටේෂන් එකේ නෝට් එක ප්‍රමාණවත් විභාගයට මගේ ආංශයෙන් ලකුණු ලබා ගන්න. දැන් ඔයගලන්ට දැන් කෙටි ප්‍රශ්න ඔයගොල්ලෝ දන්නවා 10ක් තියෙනවා. ඒකේ 10න් 5ක් multiple MCQs උත්තර 4ක් තියෙනවා. තව 5කට කෙටි උත්තර දෙන්න ඕනේ. ඒතකොට මේ 10ට ලකුණු දෙක දානේ ලකුණු 20ක් හම්බ වෙනවා. හරි. තව ප්‍රශ්න 7ක් තියෙනවා. 7න් ඔයගොල්ලෝ 4ක් ගන්න ඕනේ. එතකොට පළවෙනි ප්‍රශ්නෙට 20යි ඉතුරු 4 20 4යි 80යි 20යි 80යි 100යි. ඔහොම තමයි වෙන්නේ. එතකොට 7කින් ප්‍රධාන රචනා ප්‍රශ්න 7කින් 4ක් තමයි ඔයගොල්ලෝ ලියන්නේ. ඒතර මේ 7 ගත්තොත් එහෙම දැන් මම ඔයගොල්ලන්ට කියන්නවනේ දවස් සති 5ක් 6ක් විතර මේ මම ගන්නපු අංශයෙන් සාමාන්‍ය මේ ප්‍රශ්න 7න් 3ක් විතර මම ගන්නපු ඒ අංශයෙන් තමයි ඒ වාණිජ්‍ය බැංකු කරන. ඉතින් මේක තමයි මම ගෙන ගත්ත උගන්නපු හරියනේ ප්‍රධාන වශයෙන් වාණිජ්‍ය බැංකු කරන්නට අයිති වෙන්නේ. ඒ කියන්නේ කමර්ෂල් බැංකින් කියන සංකල්පයට කියන්නේ අපි ප්‍රොඩක්ට්ස් ගැන ඉගෙන ගත්තා. පේමන්ට් සිස්ටම් කොහොමද ව්‍යාපාර ආකෘතිය ඒ ඛණ්ඩයට. ඒතර මේකෙන් 7න් 3ක් මගේ අංශයෙන්. නමුත් ඒ වගේම ලලිත් සර් උගන්නපු ආකාරයේ මම එක්ස්පීරියන්ස් එකෙන් කිව්වොත් 4ක් විතර එතනින් එනවා. හරි. මොකද ඒ අතරනොත් මං උගන්නපු 3න් තමයි ඔයගලන්ට වැඩියෙන් ලකුණු ලබා ගැනීම හැකියාව තියෙන. ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න ප්‍රශ්න කරනකොට ඔයගලන්ට තේරෙයි. මොකද මේක ඔයගලන්ගේ එදිනෙදා භාවිතයේ තියෙන ඔයගලන් දන්න දේවල් පොඩ්ඩක් අර ඔයගොල්ලෝ අර මං කියපු කාරණා අපි එකතු කරපු ඉගෙන ගත්ත මේ ඔන්ලයින් වල ඉගෙන ගත්ත කරුණු එකතු කරගන්න ඕනේ ඔයගලන්ගේ ඒ පාඩම් මාලාවට. ඒක එකතු කරගෙන ගත්තම ඒ අහන ප්‍රශ්න වලට පහසුවෙන් උත්තර දීමේ හැකියාවක් තියෙනවා. එතකොට මම අර කියපු විදිහටම හැම වෙලාවෙම උත්සාහ කරන්න මේ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න. එතකොට ඒකත් තවත් මම දැකපු කාරණයක්. සමහර ළමයි උත්තර දෙනවා වෙන ප්‍රශ්න වලට. අනිත් එක තමයි අර මේක ප්‍රායෝගික භාවිතයේ තියෙන හින්දා එක්කෙනෙක් එක ක්වෙස්චන් එකක් එක ලෙසන් එකකින් එහෙමම නෑ. දැන් මං කරානේ ඔයගලන්ට ඉතිරි කිරීම් ගිණුම් ගැන කරා ගිණුම් ගැන කරා ඒ වගේම බැංකු වල ප්‍රොඩක්ට්ස් ගැන කරා පේමන්ට් සිස්ටම් ගැන කරා එතකොට අපි කරා විකල්ප අරමුදල් සම්පාදන ක්‍රමවේදයන් කරන කරා ඊට පස්සේ අපි චෙක්පත් ගැන කරා ඊට පස්සේ බැංකු ව්‍යාපාර ආකෘති ගැන කරා අලෙවිකරණ ක්‍රමවේද කරා එතකොට විදේශ විනිමය ගිණුම් ගැන කතා කරා මේ හැම මේ ඔක්කොම එකතු වෙලා හරි නැත්තම් වෙන වෙනම හරි ප්‍රශ්න 3ක් එන එක තමයි මම කිව්වේ. හරි. සමහරවිට ගොඩක් වෙලාවට මේවයි ප්‍රශ්නක එක ප්‍රශ්නක කොටස් 4ක් තියෙන හැම එකකින් ලකුණු 5ක් තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට මම දැකපු දේ කාලේ මේ කෑලි ඔක්කොම කලවම් වෙලා තමයි මේ ඒරියා එකකින් ප්‍රශ්න 3ක් හැම එකෙන්ම අහන්න පුළුවන්. එතකොට එක ඒරියා එකකින් නිමි මේකෙන් කලවම් වෙලා 4 වරක් 5 20 විදිහට තමයි 20 ඒවා මේ විදිහට එන්නේ. එතකොට ඔයගලන්ට මේ ප්‍රශ්න 3ට
පැහැදිලිව හොඳට පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා ඔයගලන්ට කමර්ෂල් බැංකින් ප්‍රශ්න සාමාන්‍යයෙන් පළවෙනි අපි ප්‍රශ්න පත්‍රය ගත්තත් පළවෙනි එක MCQ එකනේ 2 3 4 2 3 4 කියනවා ගොඩක් කලාවට මං වන්න කමර්ෂල් බැංකින් වලින් තමයි තියෙන්නේ. තව ඔයගොල්ලෝ මම හිතන්නේ ලයිට්ස් එක ගාණක් තියෙනවා. ඒකත් අනිවාර්යයෙන්ම වෙන ගාණක් තියෙනවා. ඒකේ තමයි අපි ඔයගොල්ලෝ රේෂියෝස් හදුවනේ අනුපාත හදන්න නැතිනේ නේද? දවශීලතාවය පිළිබඳ ගැටලු ඒ වගේම ගන්ධනුකරුවන්ගේ බැංකුවක තියෙන ඒ නිර්ණායකයන් පිළිබඳව සාකච්ඡා කරන එක ගානය ඔයාලා හොඳට ප්‍රැක්ටිස් කරලා යන්න. ඒ ගාන අනිවාර්යයෙන්ම ලේසියෙන් කරගන්න පුළුවන්. මම හිතන්නේ රිවිෂන් පන්ති කරත් ගිහිල්ලා මේවා ටිකක් පොඩ්ඩක් පොලිෂ් කරගන්න. ප්‍රශ්න පත්‍ර පහුගිය ප්‍රශ්න පත්‍ර මම හිතන්නේ ඉන්ස්ටිටියුට් එකෙන් උත්තර ගන්න පුළුවන්. පුද්ගලිකවත් කරන්න පුළුවන්. ඉතින් ඒ අපි ඉගෙන ගත්ත දේවල් එක ප්‍රශ්න පත්‍ර කරලා පොඩ්ඩක් එක ප්‍රශ්න පත්‍රයක්වත් අඩු ගන්න ටයිම් කරලා වෙලාව නම් ඇති ඔයගලන්ට ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රෙත් මම විනාඩි 15ක් විතර දෙනවා ඉස්සලම් උත්තර ලියන්න නැතුව ප්‍රශ්න පත්‍රය කියව ගන්න. හරි? එහෙම ක්‍රමවේදයකුත් තියෙනවා. එතකොට මේ කාලය ඇතුළත මොනවද ප්‍රශ්න කරන්නේ? කරුණු පොඩ්ඩක් මනසින් එකතු කරගෙන ඒ පිළිබඳව දැනුවත් වෙලා කරගන්න පුළුවන්. right. මොනවාරි ගැටලුවක් තියෙනවද? එතකොට මොනවාරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. right. එවනම් අපි මම හිතන්නේ එක එක්කෙනා මුහුණට මුහුණ හම්බෙලා නැහැ. නමුත් යම් සම්මානතාවයක් ගොඩ නැගුණා. කීප දෙනෙක් ඇත්තටම හොඳට උත්තරයක් දුන්නා. ප්‍රශ්නත් ඇහුවා. මම හිතන්නේ ඔයගලන්ට මම විභාගයටත් අනාගත ජීවිතයටත් සුබ ප්‍රාර්ථනා කරනවා. හොඳට විභාගෙට පාඩම් කරලා පළවෙනි සැරෙන්ම පාස් වෙන්න කියන එක තමයි ඔක්කොම සබ්ජෙක්ට් පාස් වෙලා ඊළඟ අධ්‍යයනයට යන්න අදිටන් කරගන්න කියලා තමයි මම ඔයගලන්ට යෝජනා කරන්නේ. හැම කෙනෙක්ටම සියලු දෙනාටම ජය වේවා. බොහොම ස්තුතියි.